ඔගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවා කියලා මම හිතනවා. අද ගැන අපි මේ කරගෙන යන සෙමිනා සීරීස් එකේ දෙවැනි දවස ඔගොල්ලොන්ගේ අපේ සෙමිනා සීරීස් එකේ තීම එක තමයි kick start to innovations. ඉතින් එතකොට අපි දන්නවා දැන් ඉනෝවේෂන් එකක් කරන්න ගියාම අපිට අදහසක් ඕනේ. මුල්ම දේ තමයි අපිට ඉනෝවේෂන් එකක් කරන්න අදහසක් ඕනේ. එතකොට අපිට එක එක විදිහට අදහස් එන්න පුළුවන්. එතකොට අපිට එන මොකක් හරි අදහසක් අපි ඊළඟ පියවර විදිහට අපි කරන්නේ ඒ අදහස අපි එලි දක්වන්න ඕනේ සමාජයට. හරි. ඒ අදහස සමාජයට එලි දක්වන්න ගියාම අපිට ඕන වෙනවා අපේ අදහස පණ දෙන්න. එතකොට අදහසට පණ දෙන්න ගියාම දැන් අපේ අදහස සමහර වෙලාවට මැෂින් එකක් වෙන්න පුළුවන්. නැත්තම් මැෂින් එකකට සපෝට් කරන පොඩි මෙකැනිසම් එකක් වෙන්න පුළුවන්. නැත්තම් සමහරලාට ඔයගොල්ලෝ ඉනෝවේෂන් එක කතා පොතක් නැත් වෙන්න පුළුවන්. හැබැයි අපි කතා කරන්නේ මොකක් හරි මැෂින් හරි ඉක්විප්මන්ට් හරි ඩිසයින් එකක් ගැන අපිට මොකක් හරි අදහසක් තියෙනවා නම් ඉනෝවේෂන් එකක් විදියට ඒ අදහස එලියට බාහිර සමාජයට පේන විදියට ඩිවෙලොප් කරන්න අපිට ඕන වෙන එක උපාංගයක් ගැන. ඒක තමයි CAD කියලා අපි හඳුන්වන්නේ. එතකොට CAD කියන වචනේ තේරුම තමයි computer aided designing. එතකොට computer aided designing කියන්නේ මොකක්ද? ඒකෙන් මොනවද කරන්න පුළුවන්? ඒක අපිට කරන්න පුළුවන් කොහොමද? මේකෙන් අපිට තියෙන වාසි මොනවද? අවාසි මොනවද? සහ ලෝකේ computer aided designing පාවිච්චි වෙන්නේ කොයි වගේ පැතිවලද කියන කොටස් පිළිබඳ අපි අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මුලින්ම බැලුවොත් මොකක්ද මේ CAD කියන්නේ? එතකොට computer aided designing කියන වචනේ තේරුම තමයි අපි හැමෝම දන්න පරිගණකයක මෘදුකාංගයක් භාවිතා කරලා නැත්නම් පරිගණකයක තියෙන software එකක් පාවිච්චි කරලා අපේ හිතේ තියෙන ඩිසයින් එක අපි පරිගණකය ඇතුලේ නිර්මාණය කරගන්න එකට තමයි අපි computer aided designing කියන්නේ. ඒ කියන්නේ පරිගණකය අපිට උදව් කරනවා අපේ හිතේ තියෙන නිර්මාණය කරන්න. එතකොට ඇයි මෙහෙම computer aided designing කියලා දෙයක් අපිට ඕන උනේ? දැන් මේ concept එක එන්න කලින් CAD කියන concept එක එන්න කලින් ලෝකේ නව නිර්මාණ තිබ්බා. මිනිස්සු දේවල් හැදුවා, මිනිස්සු දේවල් හොයාගත්තා. එතකොට ඒ මිනිස්සුට මේ CAD කියලා softwares වල support එකක් තිබ්බේ නැහැ. එතකොට ඒගොල්ලෝ ඒක කළේ කොහොමද? එතකොට ඒගොල්ලෝ කළේ දැන් මට මොකක් හරි අදහසක් ආවනම් මම මුලින්ම කරන්න ඕනේ ඒ අදහස ප්‍රායෝගික අදහසක්ද කියලා බලන්න. හරි. ඒ අදහස ප්‍රායෝගික අදහසක් නම් මම ඊට පස්සේ ඒකට හරියන්න ඩිසයින් එකක් කරන්න ඕනේ. එතකොට එතකොට දැන් උදාහරණයක් විදිහට මම මේ සීරීස් එක පුරාවටම මොකක් එක උදාහරණයක් ගන්නවා. අපි උදාහරණයට ගමු මට අදහසක් එනවා මම තනකොළ කපන මැෂින් එකක් හදන්න ඕනේ වෙනස් විදිහේ දෙයක්. හරි. දැන් මට අදහසක් ආවා. එතකොට මම හිතනවා මේ තනකොළ කපන මැෂින් එක මම මොන වගේ විදිහටද හදන්නේ. දැන් එතකොට අනිවාර්යෙන් ඒකට අපිට ඒක තියෙන්න ඕනේ තනකොළ කැපීමට භාවිතා වෙන කොටසක්. ඊට අමතරව දැන් අපි සරලව දන්න මෝටර් එකකට වයර් එකක් සෙට් කරලා අපිට පුළුවන් තනකොළ කපන්න. දැන් එතකොට මෝටර් එකකට වයර් එකක් විතරක් සෙට් කළාම අපිට මෝටර් එක අතේ අරන් ගිහලා තනකොළ කපන්න පුළුවන්. බෑ. අපිට බැටරි එක ඒකට සෙට් කරලා තියෙන විදියක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඒ මුළු උපාංගෙම අපිට අල්ල ගන්න විදියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපේ නවනීපැවීමේ තියෙනවා නම් ඒ කැපෙන තනකොළ ටික එකතු වෙන්න මොකක් හරි සැක් එකක්. හරි. එහෙනම් අපිට ඒ වගේ ඒකට අපිට ඒ තනකොළ එකතු වෙන්න අපිට තියෙන්න ඕනේ මොකක් හරි මෙකැනිසම්. එතකොට මේ ඩිසයින් එක කරන්න ගියාම අපිට එනවා ප්‍රශ්න. දැන් අපේ මෝටර් එක කොහොමද අපි සෙට් කරගන්නේ? එතකොට මෝටර් එකේ හැන්ඩල් එක අපි කොහොමද හදන්නේ? දැන් මේ CAD කියන concept එක එන්න කලින් ඉස්සර මිනිස්සු කළේ දැන් මට එහෙම අදහසක් ආවම මම කොළ සහ පැන්සල් භාවිතා කරලා මම අඳිනවා චිත්‍රයක්. මම අඳිනවා මෙන්න මේ වගේ රූපයක් තමයි මේ වගේ මැෂින් එකක් තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒක මම හදන්න ගියාට පස්සේ මට ඒකේ දිග පළලවල් ඕන වෙනවා. එතකොට මම කරන වැඩේ තමයි මම අඳින රූපේ මම මාක් කරගන්නවා. හරි. මේකේ මිටේ දිග ඉන්නේ මීටරය. ඊට පස්සේ මේකේ මෝටර් එක තියෙන්නේ මේ જાතිය මෝටර් එක.
බ්‍රෂ්ලස් DC මෝටරයක් හරි ස්පීඩ් වැඩි මෝටර් එකක් මම පාවිච්චි කරනවා. එතකොට මේකට බැටරි එක මෙන්න මෙච්චර කැපැසිටි එක බැටරි එකක් දාන්න. අන්න ඒ වගේ අදහස් ඒගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න. හැබැයි ඊට පස්සේ දැන් මම ওই ඩිසයින් එක ගැන හිත ඉස්සරහට යද්දි මට යම්කිසි වෙලාවක හිතෙනවා මම මුලින් හිතපු දෙයක් වැරදි. හරි මට දැන් මේ මගේ ඩිසයින් එකේ හැන්ඩල් එක මෙන්න මෙහෙම වෙනස් වෙන්න ඕන. එතකොට මිනිස්සුන්ට මේක පාවිච්චි කරන්න ලේසි. එහෙම හිතුණොත් මම එතකොට මම රැඳපු ඔක්කොම චිත්‍ර ටික අයින් කළා ආයෙ මුලින් ඉඳන් අඳින්න ඕනේ මගේ අලුත් ඩිසයින් එකේ විදිය. එතකොට මේ වැඩි ලේසි. මේ වැඩි ලේසි නෑ. මොකද මේක අපිට ආය කරන්න ගියාම කරදරයි. අන්න ඒ වගේ වෙලාවදී මිනිස්සුන්ට අපහසුතාවයට පත් වෙච්ච නිසා මිනිස්සු බැලුවා මේකට මීට වඩා ලේසි විදියක් තියෙනවා. අන්න ඒකට උත්තරයක් විදිහට තමයි මේ computer aided designing කියන concept එක ලෝකෙට ආවේ. එතකොට computer aided designing වල මොකක්ද අපි කරන්නේ? එතකොට අපි ඒ computer aided designing වල අපි කරන්නේ අපේ computer එකේ තියෙන software එකක් පාවිච්චි කරලා අපි අර කොළවල pencil pen භාවිතයෙන් ඇඳපු රූප අපි computer එක ඇතුලේ design කරගන්නවා. එතකොට අපිට ඔය computer aided designing වලින් තියෙන වාසි මොනවද? දැන් මම මගේ අදහස CAD software එක ඇතුලේ එන්දර පස්සේ මට පුළුවන් වෙනින් එක්කෙනෙක්ට පෙන්නද්දි ඒ අඳින රූප ඔක්කොම 3D විදියට අඳින්න පුළුවන්. දැන් ඒ අඳින රූප මට එතකොට ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් තමයි මගේ අදහස තියෙන්නේ. ඒකට මට එතකොට මගේ අදහස වෙනින් මිනිස්සෙක්ට මට සම්ප්‍රේෂණය කරන්න ලේසි. ඊට අමතරව මගේ මොකක් හරි අඩුපාඩුවක් වුණොත් මට ඉතා සරලව අඩුපාඩුව නිවැරදි කිරීමේ හැකියාවත් අපිට CAD software වලින් හම්බෙනවා. ඊට අමතරව මේ හදන මැෂින් එකේ පාට කොහොමද දෙන්නේ? මේක හදන මැටීරියල් එක මොකද්ද? මම මේකේ කවර් එක ප්ලාස්ටික්ද හදන්නේ? යකඩ වලින්ද හදන්නේ? ඊට අමතරව මේ දැන් මට දැන් මේ තියෙන මැෂින් එක හයිය ඇතිද? ඒ කියන්නේ මේකේ මිට හයිය ඇතිද මේ මුළු මැෂින් එකෙන් බර දරා ගන්න. අන්න ඔය වගේ තව ඉස්සරහට තව කැල්කියුලේෂන්ස් වලින් අපි කරන්න ඕන දේවල් අපිට මේ software භාවිතයෙන් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා මේ CAD කියන concept එක අපිට ගොඩක් වැදගත් වෙනවා innovator කෙනෙක් විදියට අපේ design එකක් අපේ conceptual design එක product එකක් විදියට පත් කරන තැනදී ඒ දෙක යා කරන process එකක් විදියට අපිට CAD software එක ගොඩක් පාවිච්චි වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා CAD software එක භාවිතයෙන් අපිට 3D design අඳින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පේනවා මේ screen එකේ තියෙන 3D design දෙකක්. මේ වම් පැත්තේ තියෙන design එකේ තියෙනවා impeller එක. දැන් මේක ඔයගොල්ලෝ දැක්කම පේන මේක fan එකක ගෙදර තියෙන fan එකේ පෙත්තක් වගේ. නේ? ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙන රූපය බැලුවම ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙන engine එකක් වගේ දෙයක්. එතකොට අපේ CAD software එක භාවිතයෙන් අපිට පුළුවන් මේ ඔයගොල්ලන්ට පේන මේ ජියොමෙට්‍රි එක නැත්තම් මේ රූපය අපිට ත්‍රිමාන අවකාශයේ ගොඩනැගීමේ හැකියාව CAD software එකේ තියෙනවා. එතකොට අපි මෙන්න මේ වගේ එක කොටසක් අපේ මැෂින් එකේ කොටසක් අපි අඳිනකොට අපි මේ කොටසට කියනවා පාර්ට් එකක් කියලා. හැබැයි අපි දන්නවා මොන මැෂින් එකක තනි පාර්ට් එකකින් මැෂින් එකක් හැදෙන්නේ නැහැ. මේ වගේ පාර්ට් ගොඩක් එකතු වෙලා තමයි මැෂින් එකක් හැදෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි තනකොළ කපන මැෂින් එකක් ගත්තොත් ඒකේ තියෙනවා chassis එකක් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රේම් එකක් තියෙනවා තනකොළ කපන මැෂින් එක. ඊට අමතරව ඒකේ මෝටර් එක තියෙනවා. බැටරි සිස්ටම් එක තියෙනවා. අපි කිව්වා වගේ තනකොළ කැපෙන තනකොළ එකතු වෙන සැක් එකක් තියෙනවනේ. ඒකට වෙනම කව එකක් තියෙනවා. ඊට අමතරව තනකොළ කැපෙන වයර් කෑල්ල තියෙනවා. ඒ වගේ එක එක උපාංග ගොඩක එකතුවක් විදිහට තමයි හැදෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ CAD software එක භාවිතේ මේ වගේ parts විශාල සංඛ්‍යාවක් වෙන වෙනම ඇඳලා ඒ ටික එකතු කරලා assembly එකක් හදන්න. දැන් ඕගොල්ලන්ට මේ දකුණු පැත්තේ රූපෙන් පේන්නේ අන්න ඒ වගේ assembly එක. එතකොට මේකේ තියෙන්නේ engine එකක assembly එක. මේ engine එක ඕගොල්ලන්ට පේනවා විවිධ කොටස් තියෙනවා. air filter එකක් තියෙනවා, turbo charger එකක් තියෙනවා, exhaust manifold එකක් තියෙනවා. ඒ වගේ gear boxes තියෙනවා. engine එකට couple කරලා ඒ වගේ ඔයගොල්ලන්ට පේනවා මේකේ ගොඩක් parts වල එකතුවක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ 3D CAD designing කියන එක අපිට computer aided designing වල තියෙන එක වැදගත් උපාංගයක්. මේකෙන් අපිට පුළුවන් මනුස්සයට පැහැදිලි කරන්න හරි. මම හදන්න යන්නේ මෙන්න මේ වගේ
මැෂින් එක. මම හදන්නේ එන්ජින් එක. එතකොට ඒකේ මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ කෑලි එකතු කරලා හදන්න. මෙතන ෆෑන් එකක් තියෙනවා, මෙතන ටයිමින් බෙල්ට් එකක් තියෙනවා. ඒ වගේ අපි කියනවා අපිට පුළුවන් මෙන්න මේ වගේ පාර්ට් එකතු කරලා අපි මැෂින් එක හදනවා කියලා මනුස්සයෙක් පැහැදිලි කරනවා. ඊට අමතරව තව පුළුවන් ඕගොල්ලෝ මේක විකුණන්න යනවා නම් මේක අපිට විකුණද්දී කොහොමද පෙනුම තියෙන්නේ? අපි මොනවා හරි මැටීරියල්ස් වලින් හැදුවා. මේ කියන්නේ අපි එක්සෝස් මැනිෆෝල්ඩ් එක හදන්න පුළුවන් යකඩ වලින්. ඉන්ටේක් එක ඇලුමිනියම් වලින් හදන්න. ඒ වගේ එයාර් ෆිල්ටර් එකේ එන්ක්ලෝෂර් එක අපි ප්ලාස්ටික් වලින් හදන්න. එතකොට අන්න ඒ වගේ එක එක જાතියේ මූල මැටීරියල්ස් භාවිතා කරලා අපි මේ මැෂින් ඇසෙම්බලි එක හැදුවාම ඒක අපිට පේන්නේ කොහොමද? ඒවට පාට මොන වගේ පාට දෙන්න? අන්න ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මේ 3D ඩිසයින් මොඩල් එක තුලින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු මේ 3D CAD ඩිසයිනින් වල අපිට තව හම්බ වෙන උපංග මොනවද කියලා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා CAD ඩිසයිනින් වල 3D කියලා ඇස්පෙක්ට් එකක් තියෙනවා. ඒක අපිට උපකාරී වෙන්නේ කොහොමද කියලා. දැන් එතකොට 3D ඩිසයින් වල අමතරව CAD වල තියෙනවා 2D ඩිසයිනින් කියලා පාර්ට් එකක්. දැන් ඕගොල්ලන්ට මේ රූප පොඩ්ඩක් දැකලා පුරුදු ඇති. දැන් මේ වම් අත පැත්තේ පේන්නේ ගෙදරක ප්ලෑන් එකක්. ඔයගොල්ලෝ හැමෝම දැකලා ඇති. ඔයගොල්ලෝ ගෙදර ප්ලෑන් එක. දැකලා නැත්නම් අම්මලාගෙන් ඉල්ල බලන්න. අපි ඉන්න ගෙදරට ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඉස්සර ඒ කියන්නේ මේ CAD කියන softwares භාවිතයෙන් ප්ලෑන් අඳින්න ඉස්සෙල්ලා මිනිස්සු කලේ කොළවල පෑන් පැන්සල් වලින් ඉරි ඇඳලා මේ ප්ලෑන් එක ඇඳපුවා. හැබැයි CAD software වලින් අපිට ඊට වඩා ඉතා සරලව මේ ප්ලෑන්ස් අඳින්න පුළුවන්. ඊට අමතරව මේ තියෙන ගේක ප්ලෑන් එක ඊට අමතරව අපිට පුළුවන් මැෂින් වල parts වලට 2D drawings ඇඳගන්න. එතකොට මේකේ වැදගත්කම මොකක්ද? දැන් අපි දන්න 3D ඩිසයින් එකක නම් අපිට මනුස්සයෙක්ට මේක පෙන්නලා කියන්න පුළුවන්. මම මේ වගේ මැෂින් එකක් තමයි හදන්නේ. එතකොට මට මෙන්න මේ වගේ තමයි මේකේ පාට එන්නේ. එතකොට මෙන්න මේ වගේ මැටීරියල්ස් තමයි මම භාවිතා කරන්නේ කියලා අපිට බලන්න පුළුවන්. හැබැයි එතකොට මේ 2D කියන ඩිසයින් එකේ තියෙන වැදගත්කම මොකක්ද? මේකේ වැදගත්කම තමයි අපිට දැන් අපි මැෂින් එක ඩිසයින් කරලා ඉවර කළා කියන්නකො මෙන්න මේක තමයි මම හදන්නේ. හරි මම හදන තනකොළ කපන මැෂින් එක මම ඩිසයින් කරලා ඉවරයි. දැන් ඊට පස්සේ මම ඒක හදන්න පටන් ගන්නකොට මට ඕනේ දැන් හිතන්න මම මේක චැසි එකට බටයක් කපනවා. හරි මේ බටේ දිග මොකක්ද? මේ බටේ තියෙන ඇන්ගල්ස් මොනවද? ඒවා අපි දැනගන්න ඕනේ. දැන් එතකොට 3D drawing එකෙන් අපිට එකපාර අදහසක් ගන්න බෑ. මේ බටේ හරි මැදින් අංශක 45කට නවලා තියෙන්නේ. මේ බටේ දිග මෙච්චරයි. කියන එක අපිට 3D drawing එකෙන් අදහසක් ගන්න බෑ. හැබැයි ඒ වෙනුවට අපි කරන්නේ ඒ 3D drawing එක භාවිතා කරලා අපි generate කරගන්නවා 2D drawings ගොඩක්. එතකොට ඒ 2D drawings වලින් අපි කරන්නේ අපේ 3D drawing එකේ තියෙන 3D drawing එක හදන්න අවශ්‍ය details අපි ලබා ගන්න. එතකොට අන්න ඒව භාවිතා කරලා අපිට පුළුවන් අපේ machine එක හදන්න පටන් ගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ plan එක ගත්තොත් දැන් මේ තියෙන ගෙදර 2D plan එක. හැබැයි අපි දන්නවා අපිට CAD software භාවිතා කරලා ගෙදරට හදන්න පුළුවන් 3D plan එක. දැන් මම අර ඉස්සෙල්ලා කලින් පෙන්නුවා වගේ ගේක 3D plan එකක් මිනිස්සුන්ට දීලා කියනවා හරි මේක තමයි ඔයාගේ ගෙදර. එතකොට අපි බාසුන් හැට දෙනවා මේ plan එක 3D plan එකක් දීලා කියනවා බාසුන් නැහැ මේක තමයි ගෙදර හදන්න පටන් ගන්න. එතකොට බාසුන් හැට අදහසක් නැත්තම් CAD software ගැන එයාට ගේ හදන්න අදහස එයාට ගේ හදන්න අවශ්‍ය තොරතුරු ගන්න විදියක් නැහැ. මොකද එයා CAD software එක පාවිච්චි කරන්න දන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට අපි CAD software එක භාවිතා කරලා අර 3D drawing එකකින් generate කරනවා මේ වගේ 2D plan එක. දැන් බාසුන් හිට මේක බැලුවාම අදහසක් තියෙනවා හරි ගෙදර දිග මෙච්චරයි. ගෙදර පළල මෙච්චරයි. මේක කුස්සිය තියෙන්නේ මෙන්න මෙතන. කුස්සියේ දිග පළල එන්නේ මෙන්න මේ විදියට. නිදන කාමර තියෙන්නේ මෙහෙම. බාත් รู ම් එක තියෙන්නේ මෙතන. අන්න ඒ වගේ බාසුන් හිට අදහසක් තියෙනවා. අන්න එතකොට ඒ වගේ අපිට හදන්න මොකක් හරි අපේ ඩිසයින් එක අපි හදන්න පටන් ගන්නකොට හදන කෙනාට අපි දෙන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන්ස් අපි දෙන්නේ 2D drawing වල. එතකොට අපි තව දුරටත් අපි බැලුවොත් මෙන්න මේ ගියර් වීල් එක මේක තියෙන්නේ අපි අර ඉස්සෙල්ලා දැකපු එන්ජින් එකේ ඇතුලේ තියෙන ගියර් වීල් එකක් වෙන්න පුළුවන්. දැන් එතකොට මේ ගියර් වීල් එකේ ඔයගොල්ලෝ පේනවා ගොඩාක් ඩීටේල්ස් දාලා තියෙනවා.
එතකොට උදාහරණයක් වශයෙන් මෙතනින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේ තියෙන මෙකැනිසම් එකට අපි කියනවා කීවේ එක. එතකොට මේ කීවේ එකේ දිග පළල කීයද? ඊට අමතරව මේ විදලා තියෙන හිල් 8 ගැන විස්තර මෙන්න මෙතන දීලා තියෙනවා. හිල් 8ක් තියෙනවා, ඩයමීටර් මිලිමීටර් 5යි. අන්න ඒ වගේ ගොඩක් විස්තර අපිට 2D drawing එකෙන් ගන්න පුළුවන්. එතකොට අපිට CAD software එක භාවිතා කරලා 3D drawings හදන්න පුළුවන්, 2D drawings හදන්න පුළුවන්. 3D drawings හදන්න අපිට හේතු ටිකක් ගැන අපි කතා කළා. ඊට අමතරව 2D drawings හදන හේතු ටික තමයි දැන් අපි කතා කරන්නේ. හරි? එතකොට මෙන්න මේ වගේ ප්‍රයෝජන අපිට ගන්න පුළුවන් කියලා අපි දන්නවා computer aided designing softwares වලින්. දැන් එතකොට මෙන්න මේ වගේ ප්‍රයෝජන අපිට ගන්න පුළුවන් softwares මොනවද තියෙන කියලා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් එනවා. ඇත්තටම පොඩි කාලේ මටත් ඒ ප්‍රශ්නේ තිබ්බා. එතකොට මම 10 වසරේදී විතර දැනගත්තා මායා කියලා software එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් 3D drawings අඳින්න. හැබැයි මට ඒ කාලේ දැනුමට මායා ඉගෙන ගන්න knowledge access කරන්න තැනක් තිබ්බේ නැහැ. ඒ නිසා මට ඒක අවස්ථාවක් තිබ්බත් ගොඩාක් කල් ඉන්න උනා 3D designing ගැන 3D designing computer aided designing කියන concept එක ගැන ඉගෙන ගන්න. හැබැයි ඕගොල්ලන්ට මේ හම්බෙලා තියෙන chance එකේ ඕගොල්ලන්ට පුළුවන් ලොකු දෙයක් කරගන්න. අපි ඕගොල්ලන්ට උදව් කරනවා ඒකට කික් ස්ටාර්ට් එකක් ගන්න. ඕගොල්ලෝගේ ඉනෝවේෂන් එක, ඒ conceptual design එක product එකක් විදිහට ගේන්න අවශ්‍ය link එක හදන්න ඕගොල්ලන්ට පුළුවන් CAD භාවිතා කරන්න. ඉතින් ඒතකොට අපි මේ ඉස්සෙල්ලා කතා කළා වගේ මේ 2D 3D drawings හදන්න පුළුවන් softwares මොනවද කියන්නේ. මෙතන තියෙනවා softwares 6ක්. Tinkercad, FreeCAD, Fusion 360, Creo, SolidWorks, AutoCAD. හරි? එතකොට දැන් හිතන්න ඕගොල්ලොන්ට ලොකු අදහසක් නැහැ කියලා computer aided designing එක. හරි. එතකොට ඕගොල්ලොන්ට මේක ගැන අදහසක් ගන්න හොඳම softwares දෙකක් තමයි මේ FreeCAD සහ Tinkercad කියන්නේ. ඒක beginner level එකේ අදහසක් ගන්න පුළුවන්. මේ softwares දෙකෙන් ලොකු වැඩක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. අපි කතා කරමු අපි කියලා දෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. ඔයගොල්ලොන්ට කිසිම අදහසක් නැත්නම් මේ දැන්ට computer aided designing වලින් කරන්නේ මොකක්ද කියලා අපිට පුළුවන් Tinkercad හරි FreeCAD හරි වගේ software එකකින් පටන් අරගන්න. හැබැයි ඊට පස්සේ ටික ටික ඔයගොල්ලෝ ඒක ගැන ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලොන්ගේ හිතේ තියෙන අදහස හරියටම ඩිසයින් එකක් විදිහට එළියට ගන්න අමාරු වෙන්න පුළුවන් Tinkercad වලින්. ඒකේ තියෙන options මදි වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ දැන් ඉන්න level එකට පොඩ්ඩක් advanced level එකකට යන්න. අපිට යන්න පුළුවන් intermediate level එකේ designing software එක. එතකොට මෙතන Fusion 360 Creo කියලා software දෙකක් තියෙනවා. එතකොට මේ software දෙකේ ඔයගොල්ලන්ට පුළුවන් මේ Tinkercad FreeCAD වලට වඩා තරමක් ගැඹුරු designs generate කරන්න පුළුවන්. එතනින් එහාට ඔයගොල්ලන්ට මොකක් හරි product එකක් එළියට දාන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට ඕනෙන නිකම්ම design එක අඳිනවට වඩා ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ඕනේ. අන්න ඒ වගේ වැඩ කරන්න ආපු software packages තියෙනවා. SolidWorks සහ AutoCAD කියන්නේ දෙකක්. තව මීට අමතරව CATIA කියලා වගේ softwares තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් අන්න ඒ softwares පාවිච්චි කරන්න. එතකොට මේ SolidWorks කියන එකෙන් ඔයගොල්ලෝ 3D 2D drawing අඳිනවට වඩා දෙයක් කරන්න පුළුවන්. එතකොට SolidWorks කියන software එක තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඔයගොල්ලෝ අඳින design එකේ සවි ශක්තිය කොහොමද? මේකට ඇලුමිනියම් දැම්මොත් මොන වගේ කොච්චර බරක් මේකට දරා ගන්න පුළුවන්. මේකට යකඩ දැම්මොත් කොච්චර බරක් දරා ගන්න පුළුවන්. ඊට අමතරව මේකට ඇන දානවා නම් ඇනවල thread වැටෙන්න ඕන කොහොමද? ඇන දාද්දී මුළු බරක් අල්ලන්න පුළුවන් වෙන ඇන ටික අපි distribute කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් ඒ වගේ ගොඩක් ගැඹුරු දේවල් ඔයගොල්ලන්ට කරන්න SolidWorks සහ AutoCAD භාවිතා කරන්න පුළුවන්. අපි එතකොට අද කතා කරනවා Tinkercad සහ SolidWorks ගැන. මේ තියෙන softwares 6ක් විතරයි. මීට අමතරව ගොඩාක් softwares තියෙනවා ලෝකේ හොයාගත්ත. ඒවා ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන වුණාම ඔයගොල්ලෝ මෙතන මේ 6ට විතරක් සීමා වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට තියෙන අවශ්‍යතාවයට ගැලපෙන software එකක් ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන්. සමහරට ඒක CATIA වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් එනවා අපිට. දැන් මම දන්නවා මෙහෙම Tinkercad කියලා software එකක් තියෙනවා. හැබැයි කොහොමද මම මේක ඉගෙන ගන්නේ? ඔයා නිකන් Google එකේ search කරලා Tinkercad website එකට ගියා කියලා ඔයාලට අඳින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. SolidWorks software එක download කරලා install කළා කියලා ඔයාලට අඳින්න පුළුවන් වෙන්නේ. ඒක ගොඩක් ඉගෙන ගන්න ඕන software.
එතකොට කොහොමද ඒක කරන්නේ? ඒක කරන විදිහක් තමයි ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන කම්පියුටර් එකෙන් YouTube යන්න. YouTube එකේ ඔයගොල්ලන්ට සර්ච් කරන්න පුළුවන් මේ software එකේ නම ගහලා tutorials කියලා. මම ඔයගොල්ලන්ට අද මේ session එකේ අන්තිමට පෙන්නන්නම් tutorials අපි හොයාගන්නේ කොහොමද කියලා. එතකොට ඔයගොල්ලෝ search කළොත් Tinkercad tutorials for beginners කියලා videos තියෙනවා YouTube එකේ. ඒගොල්ලෝ මේ Tinkercad software එක open කරන්නේ කොහොමද? මේකේ තියෙන options මොනවද? ඒ කියන්නේ මේකේ අඳිනකොට cube එකක් අඳින්නේ කොතනින්ද? sphere එකක් අඳින්නේ කොතනින්ද? අන්න එහෙම ඒගොල්ලෝ හැම පොඩි තැන ඉඳලම ඒගොල්ලෝ සියලුම දේවල් විස්තර කරන ටියුටෝරියල් වීඩියෝස් තියෙනවා YouTube එකේ. ඔයගොල්ලන්ට YouTube එක භාවිතා කරලා ඉතා සරලව මුල සිට පැහැදිලිව මේ ඕන software එක ඉගෙන ගන්න පුළුවන්. ඒවට විශාල ප්‍රමාණයක් වීඩියෝස් YouTube එකේ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට තියෙන සම්පත් ඔයගොල්ලන්ට භාවිතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ කැමති software එක ඉගෙන ගන්න. හැබැයි ඔයගොල්ලන්ට කිසිම අදහසක් නැත්නම් 3D designing CAD designing ගැන අපි recommend කරනවා ඔයගොල්ලන්ට Tinkercad සහ FreeCAD වලින් පටන් ගන්න. පටන් අරන් experience එකක් අරගෙන ඊට පස්සේ ටික ටික Fusion 360, Creo, SolidWorks වගේ softwares වලට යන්න. මොකද ඒවෙන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අතිවිශාලයි. ඔයගොල්ලන්ට හොඳට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ softwares ගැන පොඩි note එකක් දාලා තියාගන්න ඔයගොල්ලන්ට ඉස්සරහට ඕන වෙයි. එතකොට දැන් අපි කතා කළා අපිට අදහසක් තියෙනවා මොකක් හරි මැෂින් එකක් හදන්න, තනකොළ කපන මැෂින් එක. මගේ conceptual design එකක් තිබ්බා. මම ඒක product එකක් කරන්න කලින් CAD software භාවිතා කරලා මම ඒකට model එකක් හදනවා. හරි මට model එක හදන්න පුළුවන් 3D model එකක් හදන්න පුළුවන්, 2D model එකක් හදන්න පුළුවන්. දැන් හදලා මම මොකද කරන්නේ? මම මිනිසුන්ට පෙන්නනවා. මේක තමයි මම හදන මැෂින්. මම 2D drawing generate කරගෙන මම ඒකේ කැලිත් කපනවා. ඒ ටික විතරද අපිට කරන්න පුළුවන් මේ CAD software භාවිතය? නැහැ. තව අපිට කරන්න පුළුවන් වැඩ ගොඩාක් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි උදාහරණයක් විදිහට කතා කරනවා මේ 3D printing කියන concept එක ගැන. මොකද්ද මේ 3D print එකක් කියන්නේ? ඕගොල්ලෝ ගොඩක් අය මේ වෙනකොට මේ 3D print එක කියන machine එක ගැන අහලා ඇති. හැබැයි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් 3D printing ගැන දන්නේ නැති. අපි 3D printer කියන්නේ මොකද්ද කියන එක කතා කරලා පටන් ගමු. මේ සාකච්ඡාව තව ඉදිරියට ගෙනියන්න. අපි 3D printer කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති වුණාට හැබැයි අපි අනිවාර්යෙන් දන්නවා normal print එකක් කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ මොකක් හරි ඉස්කෝලේ report එකක් හදනවා. report එක අපි computer එකේ Microsoft Word පාවිච්චි කරලා type කළා කියලා හිතන්න. නැත්නම් ඕගොල්ලෝ මොකක් හරි paint භාවිතා කරලා චිත්‍රයක් අඳිනවා. ඒ ඇඳපු චිත්‍රේ හරි අර හදපු document එක හරි ඔගොල්ලෝ ගෙදර තියෙන print එකට print out එකක් දාලා ඒ print එකට අපි A4 කොලයක් දාලා අපි ගන්නවා අපේ අර document එකේ physical copy එක. හරි? එතකොට අපේ computer එක ඇතුලේ තිබ්බ note එක හරි චිත්‍රය හරි අපි ගෙදර තියෙන print එක පාවිච්චි කරලා අපි අතට ගන්නවා physical කොලයකට print out එක ගන්න. අන්න ඒ වගේ ඕගොල්ලොන්ගේ CAD software එක ඇතුලේ තියෙන 3D model එක ඕගොල්ලොන්ට physically print කරන්න පුළුවන් machine එකකට තමයි අපි 3D print එකක් කියන්නේ. එතකොට දැන් අපි normal print එකට A4 කොලේ දැම්මා වගේ මේ 3D print එකට අපි කරන්නේ අපි input එක විදියට දෙන්නේ plastic. අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් ABS කියලා plastic ಜಾති තියෙනවා. නැත්නම් PLA කියලා plastic ಜಾති තියෙනවා. ඕගොල්ලෝ 3D print එක භාවිතයෙන් හදන part එකේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මේ part එක ඕගොල්ලෝ කොහෙටද පාවිච්චි කරන්න කියන එක මත අපි පාවිච්චි කරන plastic ಜಾතිය වෙනස් වෙනවා. ඒව ගැන වැඩි විස්තර ඔයගොල්ලන්ට අන්තර්ජාලය භාවිතා කරලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේකෙ වෙන්නේ මොකද්ද? 3D print එකෙන් වෙන්නේ අපි CAD software එක භාවිතයෙන් අපේ 3D model එක අපි input එකක් විදිහට දෙනවා 3D print එක. එතකොට 3D print එකට පුළුවන් එයා ගාව තියෙන ප්ලාස්ටික් වායයක උණු කරලා එයා පටන් ගන්නවා මුළු ඒ අපේ ඩිසයින් එක print කරන්න. එතකොට ඒ විදිහට ඔයගොල්ලෝ පේනවා මෙතන පොඩි ප්ලාස්ටික් මල් වාස්යක් වගේ එකක් print කරලා තියෙනවා. ඊට අමතරව මෙතන තියෙන පොඩි engine block එකක් වගේ දෙයක් 3D print කරලා. මේ 3D print එක භාවිතයෙන් අපිට පුළුවන් මේ වගේ යම් කිසි සීමාවක් තියෙනවා 3D print එකට print කරන්න පුළුවන්. අන්න ඒ සීමාව ඇතුලේ
ඔගොල්ලට අවශ්‍ය පාර්ට් එකක් ඔයගොල්ලෝ print කරගන්න පුළුවන්. මෙතන කවුරු හරි ඉන්නවා නම් 3D print එක මීට කලින් දැකලා නැති අපි මේ පොඩි වීඩියෝ එක බලමු. 3D print එක ගැන අදහසක් ගන්න. එතකොට දැන් මේ තියෙන්නේ 3D printing machine එක. එතකොට මේ 3D printing machine එකට අපි computer එකකින් CAD software එක භාවිතයෙන් දීලා තියෙනවා එක ඩිසයින් එකක ඉන්පුට්. එතකොට මේ හෙඩ් එක මැෂින් එක ඇතුලේ එහෙට මෙහෙට දුවලා එයා ප්ලාස්ටික් අර කේබල් එක උණු කර කර අපේ ඩිසයින් එක 3D අවකාශය කියන්නේ දිගක් පල්ලක් උසක් තියෙන අවකාශය එයා පටන් ගන්න ප්ලාස්ටික් වලින් print කර කර හදන්න. දැන් ඕගොල්ලන්ට මේ කැලි දැනට හැදිලා තියෙන කොටස් ටික දිහා බැලුවාම ඕගොල්ලන්ට පේනවා අපි මොකද්ද මේ ඩිසයින් කරගෙන යන්නේ කියලා. මේ ඩිසයින් කරන්නේ Eiffel කුළුණ. එතකොට මම පොඩ්ඩක් මේක ඉස්සරහට සීක් කළොත් මෙන්න මේ වගේ. ඒ කියන්නේ නිකම්ම තිබ්බ ප්ලාස්ටික් වයර් එකක් කුණු කරන්න පටන් ගන්න ඒගොල්ලෝ අන්තිමට මුළු Eiffel කුළුණේ පොඩි ප්‍රොටෝටයිප් එකක් ඒගොල්ලෝ මුළුමනින්ම ප්ලාස්ටික් භාවිතයෙන් හදනවා. එතකොට මෙන්න මේ වගේ දෙයක් කරගන්න අපි මේ 3D print එකට අපි CAD software භාවිතයෙන් ඩිසයින් කරපු Eiffel කුළුණේ 3D design එක අපි input එකක් විදියට දෙන්න. හරි. අපි තවදුරටත් කතා කරමු මේ computer aided designing කියන concept එක ගැන. එතකොට දැන් අපි දන්නවා 3D printing කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. හරි. එතකොට ඊළඟ වැදගත් දේ තමයි කවුරු හරි හිතනවා මේ 3D print එක කියන්නේ ගොඩාක් ගණන් දෙයක් කියලා. එහෙම නැහැ. දැන් අපිට ඉතා අඩු මුදල් වලට 3D printers ගන්න පුළුවන්. එතකොට 3D printer නැතත් ඕගොල්ලෝ ගාව design software එක තියෙනවා නම් ඕගොල්ලෝ ගාව design software එක තියෙනවා නම් ඕගොල්ලෝ හදපු design එක ඔගොල්ලන්ට පුළුවන් ඔගොල්ලොන්ගේ ගෙවල් ළඟ ඉන්න 3D print එකක් තියෙන කඩයක් බලලා ඒ කඩේට ගෙනහිල්ලා ඔගොල්ලෝගේ ඩිසයින් එක දීලා STL ෆයිල් එකක් විදියට ඒගොල්ලන්ට දීලා ඕගොල්ලන්ට print කරගන්න පුළුවන් ඉතා අඩු මුදලක. එතකොට මේ 3D printer එක වගේ මැෂින් එකක් පාවිච්චි කරලා අපිට මොනවද කරන්න පුළුවන්? මේ තියෙන්නේ 3D print එකක් භාවිතා කරලා කරන්න පුළුවන් අති විශාල වැඩ ප්‍රමාණයකින් උදාහරණ 3ක් විතර. එකක් අපිට පුළුවන් project එකක box එකක්. හරි enclosure එකක් හරි හදන්න. මොකක්ද enclosure එකක් කියන්නේ? ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ circuit එක. Arduino circuit එකක්, Arduino Uno circuit එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ඕගොල්ලෝ ඩිසයින් කරපු ඉලෙක්ට්‍රික් සර්කිට් එකක් මෙතන තියෙනවා. එතකොට මේ සර්කිට් එක ඕගොල්ලන්ට මොකක් හරි මෙෂ් ප්‍රොඩක්ට් එකක පාවිච්චි කරන්න ඕන වුණාම ඕගොල්ලන්ට බෑ මේ සර්කිට් එක නිකම්ම ගිහිල්ලා ඕගොල්ලෝගේ මැෂින් එකේ සෙට් කරන්න. ඒකේ අවාසි ගොඩක් තියෙනවා. පළවෙනිම එක තමයි කවුරු හරි ගන්න මනුස්සයෙක් ඒක කැතට පේනවා. සර්කිට් එකක් නිකන් එල්ලෙනවා. ඒක කැත. ඊට අමතරව ඒ මැෂින් එක සමහරවිට වැස්සේ තෙමෙන මැෂින් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම වතුර ගිහිල්ලා මේ සර්කිට් ෂෝට් වෙන්න පුළුවන්. නැත්තම් මේ මැෂින් එක ගොඩක් දූවිලි හරි ජරාව මඩ තියෙන තැනක වැඩ කරනයක් වෙන්න පුළුවන්. එතකොට මඩ වැටිලා දූවිලි වැදිලා මේ සර්කිට් එකට හානි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ එන්ක්ලෝෂර් එකක්. ඒ කියන්නේ පොඩි කවර් එකක් වගේ හදලා මේ සර්කිට් එක වහලා ඒක ආරක්ෂා කරන්න පුළුවන්. අන්න එතකොට මේ සර්කිට් එන්ක්ලෝෂර් එක print කරන්න පුළුවන් ඕගොල්ලන්ට 3D print එකක් භාවිත. එතකොට මේ එන්ක්ලෝෂර් එකේ ඩිසයින් එක ඕගොල්ලෝ CAD software එකකින් ඇඳලා ඕගොල්ලන්ට පුළුවන් 3D print එකකින් ඒක print කරගන්න. ඒක print කරාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ සර්කිට් එක මේක ඇතුළට දාලා පරිස්සමට සහ ලස්සනට ඕගොල්ලෝගේ මැෂින් එකට මේක සෙට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව 3D printing භාවිතා කරන architectural design වලට. ඇයි 3D printing architectural design වලට ඕනේ? දැන් අපිට පුළුවන් අපි දන්න ඉස්සර මොකක් හරි බිල්ඩින් එකක් ඩිසයින් කරනවා නම් මේගොල්ලෝ කලේ බිල්ඩින් එකේ ඒගොල්ලෝගේ conceptual design එක ඇඳලා ඒක අඳින එක විදි තියෙනවා. අපිට කෙලින් පේන විදිහට අඳින්න පුළුවන්. නැත්තම් උඩින් බැලුවහම පේන විදිය. කියන්නේ plan view එක අඳින්න පුළුවන්. නැත්තම් මේක 3D අපිට පැත්තකින් නම් බලන මනුස්සයට කොහොමද පේන්නේ? ඒක කියන්නේ isometric view එක කියලා.
අපිට පුළුවන් අයිසොමෙට්‍රික් වීව අඳින්න. හැබැයි දැන් තාක්ෂණයක් දියුණු වෙලා තියෙන නිසා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ ඒ ආකිටෙක්චර් පුළුවන් යාගේ හිතේ තියෙන ඩිසයින් එක CAD software එකකින් භාවිතා කරලා ඇඳලා මේ වගේ වැඩවලට හොඳම software එක තමයි AutoCAD කියන software එක. ඊට අමතරව තව ගොඩක් හොඳ softwares උත් තියෙනවා. AutoCAD හරි මොකක් හරි ඒ වගේ CAD software එකකින් ඒගොල්ලන්ට පුළුවන් මේ building එකේ design එකක් අඳින්න. ඇඳලා ඕන්න පුළුවන් presentation එක project එකකින් present කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ design එක. මෙන්න මේවා තමයි තියෙන කාමර. එහෙම කියලා කියන්න පුළුවන්. නැත්නම් ඊට අමතරව ඒගොල්ලන්ට පුළුවන් ඉතාම පොඩි මුදලකට 3D print කරගෙන ඒගොල්ලෝගේ ඩිසයින් එක ගෙනහිල්ලා ප්‍රොජෙක්ට් එකක් නැතත් ඒගොල්ලෝ ගෙනහිල්ලා තියලා ඒගොල්ලෝ සාකච්ඡා කරන දන පෙන්වන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ ඩිසයින්. මෙන්න මේ විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ sections හදන්න. අන්න ඒ වගේ ඒගොල්ලන්ට පැහැදිලි කිරීම වලට සහ ප්‍රදර්ශන කටයුතු වලට භාවිතා කරන්න පුළුවන්. මේක 3D print එකේ එක ප්‍රයෝජනය. ඊට අමතරව gear wheels හදන්න පුළුවන්. gear wheels හදනවා කියන එක ඇයි අපි දැකලා තියෙනවා ප්ලාස්ටික් gear wheels තියෙනවා. යකඩෙන් කපපු gear wheels තියෙනවා. එතකොට ඇයි අපි 3D print එකක් පාවිච්චි කරලා gear wheel කපන්නේ? ඕගොල්ලෝ තව දුරටත් ඉගෙනගෙන ඉස්සරහට යද්දි A level කරන අය A level pass වෙලා campus ගියොත් campus ගියාට පස්සේ මොරටුව හරි engineering campus එකට ගියොත් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් එහෙම කරද්දි තියෙනවා එක එක gear wheel designs තියෙනවා. ඒ gear wheels වල sizes තියෙන ඒවා fixed. ඒ වගේ gear wheels ඕගොල්ලන්ට කඩෙන් ගන්න පුළුවන් සල්ලි දීලා. හැබැයි සමහර වෙලාවට අපි අලුතෙන් හදන මැෂින් එකකට අපි ගණන් හදලා බැලුවහම අපිට එන gear wheel sizes දෙක කඩේ ගන්න තියෙන sizes නෙමෙයි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක ඔයගොල්ලෝ gear wheel එක ප්ලාස්ටික් වලින් හදනවා කියන එක පොඩක් අමාරු වැඩක්. යකඩ වලින් හදනවා කියන්නේ තව අමාරුයි. එතකොට ඒකට ඔයගොල්ලන්ට කරන්න වෙන ගොඩාක් වැඩ දෙක. ඒ වගේ දෙයක් ඔයගොල්ලන්ට සරල මැෂින් එකක් හදන්න gear wheel එකක් මුලින් ඉඳන් කපනවා කියන එක ඉතා අමාරු සහ ඉතා ලොකු මුදලක් වැය වෙන වැඩ. අන්න ඒ වගේ වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් ඉතා සුළු මුදලකට 3D print කරගෙන ඔයගොල්ලෝ gear wheel design එක ඔයගොල්ලෝගේ වැඩේ කරගන්න. මෙන්න මේ තියෙන්නේ 3D print එකක් භාවිතා කරලා අපිට කරන්න පුළුවන් වැඩ ගොඩකින් ඉතා කුඩා වැඩ ප්‍රමාණයක් 3ක් පමණයි. හරි. හැබැයි මීට වඩා වැඩ ගොඩාක් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට 3D print එකක් භාවිතා කරලා. එතකොට 3D printers එන්න කලින් දැන් අපි කතා කරලානේ CAD softwares එන්න කලින් මොනවද තිබ්බේ කියලා. CAD software එන්න කලින් මිනිස්සු කොළ අරගෙන පෑන් අරගෙන يعني ඒගොල්ලෝ රූප ඇඳගෙන ඩීටේල් ඩිසයින් ඇඳලා ඒගොල්ලෝ පෙන්නලා ගොඩාක් කරදර වුණා. ඩිසයින් එක වෙනස් කරනොත් ඔක්කොම ටික අයින් කරලා ආයි මුල ඉඳන් ඇඳලා කරදර වුණා. ඒ කරදර ටික අයින් වුණා CAD software ආවට පස්සේ ඉතා සරලව ඒගොල්ලන්ට ඇඳලා පෙන්වන්න පුළුවන්. 3D print එක කියන concept එක මාකට් එකට එන්න කලින් අපිට එක එක දේවල් ඕන වුණාම මොනවද අපි කළේ? මේ තියෙන්නේ ඒ අපි 3D print එක එන්න කලින් අපි යම් එක එක දේවල් වලට භාවිතා කරමු. මේවා විදි දෙකක්. එකක් තමයි injection molding අනිත් එක CNC engraving. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ වීඩියෝ එක බැලුවොත් මෙතන වෙන්නේ injection molding කියලා production method. එතකොට මේකේ තියෙනවා එක mold. mold එක කියන්නේ අච්චුව. එතකොට ඔයගොල්ලොන්ගේ අච්චුව ඇතුළට ඔයගොල්ලෝ ප්ලාස්ටික් බැලුමක් වගේ එකක් දාලා ඒ බැලුමට හුලං ගහලා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට ඕන භාණ්ඩය හදාගන්න විදියකට තමයි අපි injection molding කියන්නේ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් එක පේනවා. අපි බලමු මේ අපිට මේ පේන වීඩියෝ එකේ injection molding එකේ මොකද්ද හදන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ පේනවා මේ injection molding machine එකෙන් හදලා තියෙන්නේ ඔයගොල්ලෝ දකින ඔයගොල්ලෝ ගෙවල් වල සමහරලාට ඇති වතුර ටැංකියක් වගේ උපකරණ වාදනය. එතකොට ඔයගොල්ලෝ පේනවා ඒගොල්ලෝ පටන් ගත්තේ ඉතා සරල උණු කරපු ප්ලාස්ටික් බැලුමක් වගේ දෙයකින්. එතකොට ඒගොල්ලෝ කළේ පොඩි අච්චුවක් අරගෙන වටේට තියලා මැද්දෙන් හුලං ගහලා ඒ ප්ලාස්ටික් එක පුම්බලා හිර කළා ඒ අච්චුවට. අන්න එහෙම තමයි ඒගොල්ලෝ injection molding කියන process එක කරන්නේ.
හැබැයි දැන් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කියන ප්‍රොසෙස් එක කරන්න ඉතා විශාල මුදලක් වැය වෙනවා. එකක් තමයි ඒගොල්ලෝ මෝල්ඩ් එක හදන්නේ. මේ මෝල්ඩ් එක හදද්දී ගොඩාක් දේවල් හිතන්න තියෙනවා. ගොඩාක් කැල්කියුලේෂන් කරන්න තියෙනවා. ගොඩාක් දේවල් හිතලා තමයි මේ මෝල්ඩ් එක හදන්න ඕනේ. ඊට අමතරව ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් එකේ ප්‍රොසෙස් එකට මේක මේන්ටෙනන්ස් කරන්න, ඒ කියන්නේ මේකේ මොන හරි කැඩුනොත් ඒ පාර්ට් එක දාන්න, ඒවට ලොකු ගාණක් යනවා. එතකොට මේ අපි බැලුවේ උදාහරණේ තියෙන්නේ ලොකු වතුර ටැංකියක් වුණාට ඉතා පොඩි දේවල් හදන්නත්, ඉතා පොඩි පොඩි උපකරණ හදන්නත් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කියන කන්සෙප්ට් එක භාවිතා කරලා තියෙනවා. එතකොට අපිට 3D printer භාවිතයෙන් වතුර ටැංකියක් වගේ හදන එක කරන්න බෑ. ඒ වගේ වැඩකට අනිවාර්යෙන් ඕනේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින්ම තමයි. හැබැයි පොඩි උපකරණයක් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් භාවිතයෙන් හදන එකක් හිතන්න ඔයගොල්ලෝගේ ඩිසයින් එකේ තිබ්බගේ. ඔයගොල්ලෝගේ තනකොළ කපන මැෂින් එකේ ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එකේ ඩිසයින් එක හැටියට අපිට පාවිච්චි ගන්න වෙන්නේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කියලා හිතන්න. දැන් එහෙම වුණොත් ඒ ඉන්ජෙක්ෂන් මෝල්ඩ් එක දැන් ඕගොල්ලෝගේ පළවෙනි ඩිසයින් එක ඕගොල්ලෝ දන්නේ නැහැ මේක හරියයිද වරදීද මිනිස්සු මේකට කැමති වේද කියලා දන්නේ නැහැ. ඒතකොට පළවෙනි හදන උපකරණයට අපි කියන ප්‍රොටෝටයිප් එක. ප්‍රොටෝටයිප් එක හදන්න ඕගොල්ලෝ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් පාවිච්චි කරන්න ගියා නම් ඕගොල්ලන්ට ලොකු මුදලක් වැය. ඔගොල්ලෝ මේ මෝල්ඩ් එක හදා ගන්න ඕනේ, මැෂින් එකක් හොයා ගන්න ඕනේ, ඊට පස්සේ අර ප්ලාස්ටික් එක අරගෙන උණු කරලා දාලා ප්‍රෙස් කරලා හදා ගන්න ඕනේ ඔයගොල්ලෝගේ ස්විච් එක. දැන් එතකොට ඒක ලොකු මුදලක් වැය කරලා හදන දේ සමහරලාට ඔයගොල්ලෝගේ හිතෙන්න පුළුවන් මිනිස්සු මේක ගන්න කියලා ඔයගොල්ලෝ නවත්තන්න වෙනවා. ඒතකොට ඔයගොල්ලන්ට ලොකු පාඩුවක් තියෙනවා ඒක. අන්න ඒ වගේ වෙලාවට ප්‍රොටෝටයිපින් ස්ටේජ් එකේදී ඔයගොල්ලන්ට පුළුවන් 3D print එකක් භාවිතා කරලා ඉතා සරලව ඔයගොල්ලෝ ඕන කැල්ල හදන්න. හැබැයි ලොකු ප්‍රොඩක්ෂන් එකකට යනකොට ඔයගොල්ලෝ ඉන්ජෙක්ෂන් මෝල්ඩ් එක පාවිච්චි කරලා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රොටෝටයිපින් ස්ටේජ් එකේදී ඔයගොල්ලන්ට වාසියම 3D printing භාවිතා කරන එක. ඊට අමතරව මේ CNC engraving කියලා ඉස්සර කරපු process එකෙන් කරපු සමහර දේවල් අපිට දැන් 3D printers භාවිතයෙන් අපිට කරගන්න පුළුවන්. එතකොට මේකේ කරන්නේ මොකක් හරි surface එකක් උඩ යකඩ හරි මොකක් හරි surface එකක් උඩ ඒගොල්ලෝ tool එකක් භාවිතයෙන් කැටයමක් කපනවා, engrave කරනවා කියලා අපි කියන්නේ. engraving එකක් කරනවා. එතකොට මේ engraving machine එකකට ඉතා විශාල මුදලක් වැය වෙනවා. හැබැයි ඔයගොල්ලෝගේ පළවෙනි product එකට ඔයගොල්ලන්ට මේ machine එකක් engraving machine එකක් භාවිතයෙන් කරන දේ ගැන අදහසක් ගන්න විදියට 3D print එක පාවිච්චි කරන්න පුළුවන්. මේ පෙන්නේ ඒගොල්ලෝ පොඩි ඒගොල්ලෝ හදාගත්ත ඩිසයින් එක engraving machine එකක් භාවිතයෙන් මේ තියෙන්නේ මට පේන්නේ brass plate එකකට engrave කරනවා. හරි. එතකොට මේ තියෙන්නේ ඉතා සරල උදාහරණ දෙකක් අපිට 3D printing කියන concept එක වැදගත් වෙන්න පුළුවන් අවස්ථාවලට. මේ වගේ එකක් මුලින්ම හදන්න වෙලා අපිට 3D printer පාවිච්චි කරලා කරන එක අතිශයින් වාසිදායී වෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේවා තමයි අපි දැනට හඳුනා ගන්න විදියට 3D printing වල අපිට දෙන වාසි. අපිට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් අවශ්‍ය තැනදී. හැබැයි අපි මොකක් හරි ප්‍රොඩක්ෂන් එකකට හදන තැනකට අපි 3D print එකක් දාගෙන ප්‍රොඩියුස් කරන එක සමහරලාට අවාසි වෙන්න පුළුවන්. ඒ වගේලාට අපි බලන්න ඕනේ ඊට වඩා වාසිදායී විදි මොනවද තියෙන කියලා ඒවට යන්න ඕනේ. හැබැයි ප්‍රොටෝටයිපින් ස්ටේජ් එකේදී ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට 3D print එක වාසිදායක වෙන්න පුළුවන්. දැන් අපි මේ සීරීස් එක පුරාට කතා කළා මොකද්ද මේ 3D print එකක් කියන්නේ? මොනවද කොහොමද මේ 3D print එකේ අපිට වැදගත්කම තියෙන්නේ? ඒවෙන් කොහොමද මොනවද කරන්නේ? මොන softwares අපි මේකට භාවිතා කරන්නේ? එතකොට මේ වෙනුවට ඉස්සර පාවිච්චි කරලා තියෙන්නේ මොනවද? දැන් ඒවෙන් කරන්න පුළුවන් මොනවද කියලා වගේ දේවල් අපි කතා කළා. මම ඔයගොල්ලන්ට මේක පටන් ගන්නකොට කිව්වා අපි ඉගෙන ගන්නවා අද Tinkercad කියන software එකෙන් design එකක් ගන්න කොහොමද? SolidWorks software එකෙන් design එකක් ගන්න කොහොමද? ඒ නිසා අපි දැන් පටන් ගමු Tinkercad කියන software එකෙන් design එකක් කරන්න. හරි? එතකොට ඔයගොල්ලන්ට Tinkercad software එකකින් ඩිසයින් එකක් කරන්න පටන් ගන්න නම් මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකෙන් ඔයගොල්ලෝ සර්ච් කරනවා Tinkercad
කියන වෙබ්සයිට්. එතකොට Tinkercad කියන වෙබ්සයිට් එක ක්ලික් කරලා ඒකට ගියාම ඒගොල්ලෝ ඔයාට Google ඔයගොල්ලෝගේ තියෙන Google account එක භාවිතා කරලා log වෙන්න කියනවා. ඒකෙන් log වුණාම ඔයගොල්ලෝ මෙන්න මේ වගේ interface එකකට එනවා. හරි. එතකොට මෙතන තියෙන මේ create new කියන බටන් එක ක්ලික් කරලා ඕගොල්ලන්ට පුළුවන් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තැනට යන්න. හරි. එතකොට අපි මුලින්ම කතා කරලා බලමු මේ Tinkercad software එකේ තියෙන options මොනවද අපිට 3D design එකක් කරන්න. හරි. පළවෙනියටම වැදගත් වෙන දේ තමයි මේ work plane කියන එක. මොකද්ද මේ work plane කියන්නේ? මේක තමයි අපේ design එක අඳින base එක. කියන්නේ මේකට සාපේක්ෂව තමයි අපේ design එක අපි අඳින්නේ. හරි. එතකොට ඕගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ mouse එකේ තියෙන scroll bar එකෙන් මේක zoom in කරන්නයි zoom out කරන්න. ඊට අමතරව මෙතන මේ වම් ස්ක්‍රීන් එකේ වම් පැත්තේ තියෙන ධන ලකුණෙනු ඍණ ලකුණෙනුයි ඔයාලට පුළුවන් zoom කරන්නයි zoom out කරන්න. මම භාවිතා කරන්නේ mouse එකේ scroll එක. මට ඒක ලේසි නිසා. හරි. ඊට අමතරව මෙන්න මෙතන ඔයගොල්ලෝ වෙනවා cube එකක් තියෙනවා. මේ cube එකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මේ cube එක කරකවලා ඔයගොල්ලෝ ඩිසයින් එකේ වටේට බලන්න පුළුවන්. ඊට අමතරව අපි කරගෙන යද්දි බලමු මේ cube එකේ තව ප්‍රයෝජන තියෙනවා. හරි. මෙන්න මේ බටන් එක ක්ලික් කළාම ඔයගොල්ලන්ට උඩින් බැලුවාම මේක පේන විදියට flat view එකකට යනවා. හරි. එතකොට වම් පැත්තේ තියෙන options ටික ඔය ටික තව option දෙකක් තියෙනවා මම ඒ ටික කියන්න මොනවද කියලා ඉස්සරහට අපි මේ වැඩේ කරගෙන යනවා. ඊට අමතරව දැන් මම මේ box එක අල්ලලා කරකවලා කරපු වැඩේම මට කරන්න පුළුවන් mouse එකේ තියෙන right click button එක click කරගෙන මේ cursor එක එහෙට මෙහෙට කරද්දී ඔයගොල්ලන්ට පේනවා මගේ work plane එක මට කරකවන්න පුළුවන්. මම එතකොට ඔන්න ඔය options ටික භාවිතා කරලා තමයි මගේ design කරගෙන යන්නේ. එතකොට අපි මේ වැඩේ පටන් ගන්නකොට ඔයගොල්ලෝ පේනවා ඔයගොල්ලෝ screen එකේ දකුණු අත පැත්තේ තියෙනවා shape set එක. හරි. මෙතන තියෙනවා drop down list එක. ඒ ක්ලික් කළාම මේකේ ඔයගොල්ලෝ එනවා තව list ගොඩක්. එතකොට මෙතන තියෙනවා basic shapes කියලා list එක. ඒකට ගියාම ඔයගොල්ලන්ට එදිනෙදා ජීවිතේ දකින්න හම්බ වෙන basic shapes මොනවද කියලා තියෙනවා. box එකක් වෙන්න පුළුවන්, cylinder එකක් වෙන්න පුළුවන්, ස්පියර් එකක් ගෝලයක් වෙන්න පුළුවන්, ඩූඩල් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලන්ට එදිනෙදා ජීවිතේ commonly දකින්න හම්බ වෙන ගොඩක් ඩිසයින්ස් මෙතන ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා. ඊට අමතරව තව මම ඩිසයින් ස්ටාටස් වලට ගියොත් මෙතන ඒගොල්ලෝ හදපු ඩිසයින්ස් අරගෙන තියෙනවා. sorry. ඊට අමතරව characters ගන්න පුළුවන්. හරි. ඒ වගේ ඔයගොල්ලන්ට options ගොඩක් තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මොන මොන options ද ඔයගොල්ලන්ට තියෙන්නේ කියලා. මම දැනට පාවිච්චි කරන්නේ මේ basic shape කියන option. එතකොට මම පටන් ගන්නවා අපි අපේ ටාගට් එක අපි ගෙයක් අඳින්න තමයි හදන්නේ. හරි. ගේ හදන්න මම පටන් ගන්නවා box එකක් අරගෙන. ඊට box එක අරන් මට මේ work place එකේ ඕන තැනක place කරන්න පුළුවන්. මම දැන් මේක නිකන් ක්ලික් කළාම ක්ලික් කරලා මම යම cursor එක ගෙනියද්දී screen එකේ මගෙන් අහනවා මේ box එක කොතනද place කරන්න ඕනේ කියලා. හරි. මම ඒතකොට එක තැනක් අරගෙන left click කළාම එතනට box එක place වෙනවා. හරි. එතකොට අපි දැන් ඊට පස්සේ අපිට වැදගත් වෙනවා මේ box එකේ දිග පළල උස කියන එක. මොකද අපි දන්නවා අපි දැන් මේ කරන්න හදන්නේ 3D design. හරි. එතකොට 3D design එකන අපිට දිග පළල ගැඹුර කියන ඒ මාන තුනේම අපි විස්තර අපිට වැදගත් වෙනවා. දැන් එතකොට කොහොමද මේ box එකේ මේ මාන වෙනස් කරන්නේ? ලේසිම විදිය තමයි ඔයගොල්ලෝ පේන මේ කොන් හතරේ තියෙනවා කොන් හතරේ සුදු කොටු හතරක් තියෙනවා. ඊට අමතරව උඩ සුදු කොටුවක් තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ එක කොටුවක් එබුවාම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන එන මේ values දෙක වෙනස් කරන්න. දැනට තියෙන්නේ මිලිමීටර් 20 කොටුවක්. මම හිතනවා මම ගන්නවා ගෙදර දිග 60ක් කියලා. හරි. පළල ගන්නවා 30ක් කියලා. හරි. අන්න ඕක තමයි මගේ ගෙදර
බිත්ති වලින් කවර් වෙච්ච කොටුවේ සයිස් එක එන්නේ. හරි. දැන් එතකොට දැන් මට පේනවා මෙතන තියෙන පෙට්ටිය. දැන් අපේ ගෙයක් කියන්නේ මෙහෙම පිරිච්ච පෙට්ටියක් නෙමෙයි. ගෙදර තියෙන බිත්ති හතරකින් සරලව ගියක් ගත්තොත් බිත්ති හතරකින් කවර් වෙච්ච ඒරියා එක. හරි. දැන් එතකොට මම මොකද කරන්නේ? මට ඕනේ මේකේ මැද්ද කැල්ල කපලා අයින් කරගන්න. ඒකට මම කරන්නේ මම තව පෙට්ටියක් ගන්නවා. අරගෙන මම මේ පෙට්ටියේ දිග පළල දානවා. මම මේක දැම්මේ 60යි 30යි. මම හිතනවා මේකේ පළල තියෙන්නේ 26යි. දිග තියෙන්නේ 56යි. එතකොට මේ පෙට්ටියට වඩා මේ පෙට්ටිය පොඩ්ඩක් පොඩි. හරි. උස මං දෙකේම සමානව තියෙනවා. මේකේ උස 20යි. එතකොට මේ පෙට්ටියේ උසත් 20ම මං තියාගන්නවා. ඊට පස්සේ දැන් මං කරන්න හදන්නේ දැන් මං දන්න මේ පෙට්ටිය ලොකුයි මීට වඩා කොච්චරක්ද මේකේ පළල තිබ්බේ 30යි මේකේ පළල 26යි. එතකොට 30න් 26 ගියාම 7 මිලිමීටර් 4ක් විතර. එතකොට මම දෙක ඒ කියන්නේ මම ගන්නවා මම හිතන බිත්තියක් ගණකම් මම මිලිමීටර් 2ක් ගන්නවා. හරි. එතකොට මම මේ පෙට්ටිය මැද්දෙන් තිබ්බනම් මගේ මේ ලොකු පෙට්ටියයි පොඩි පෙට්ටියයි අතර වෙනස එන්නේ දෙපැත්තෙන් මිලිමීටර් 2. හරි. අන්න ඒක මම ඔළුවේ තියාගෙන මම බලනවා මේ පෙට්ටිය ක්ලික් කළාම මට මේ වම් පැත්ත දකුණු පැත්තෙන් එන මේ ඔප්ෂන්ස් වල මොනවද තියෙන්නේ. එකක් තියෙනවා රේඩියස් එක. ඒක මම වැඩි කරද්දි මේ පෙට්ටියේ කෙලවරවල් ෂාප් වෙනවා ඔයගොල්ලන්ට මේ කර්ව් වෙනවා ඔයගොල්ලන්ට පේනවා. හරි. ඊට අමතරව මෙතන දෙනවා ස්ටෙප් එක කියලා. මොකද්ද මේ ස්ටෙප් එකෙන් කරන්නේ? මේ ස්ටෙප් එකෙන් කරන්නේ මේ කෙලවරවල ඇඳෙන කර්ව් එක කොච්චර ස්මූත්ද කියලා බලන එක. මේක අඩු කරද්දී අර හැදෙන ලෙවල්ස් ගන්න අඩු වෙනවා. එතකොට මේකේ කර්ව් එක ස්මූත් නෑ. මේ ස්ටෙප්ස් ගන්න වැඩි කරද්දී ඒක හොඳ ස්මූත් කර්ව් එකක් වෙනවා. හැබැයි අපිට දැනට මේ දෙකම වැඩක් නෑ. අපිට රේඩියස් එක වැඩකුත් නැහැ. ස්ටෙප්ස් ගන්න වැඩකුත් නැහැ. දිග පළල ඔයගොල්ලන්ට මෙතනින් වෙනස් කරන්නත් පුළුවන්. මේ පෙට්ටියේ මම මේ සුදු ඩොට් එක ක්ලික් කරලා වෙනස් කරපු දිග පළල ඔයගොල්ලන්ට මෙතනින් වෙනස් කරන්නත් පුළුවන්. හරි. ඊට අමතරව අපිට වැදගත් ඔප්ෂන් එක තමයි මෙතන තියෙනවා ඔප්ෂන් දෙකක්. එකක් solid කියලා අනිත් එක hole කියලා. හරි. මම මේ hole කියන ඔප්ෂන් එක ක්ලික් කරා. එතකොට මොකද්ද වෙන්නේ? එයා ඩිෆයින් කරගන්නවා මේ පොඩි පෙට්ටියෙන් නිරූපණය කරන්නේ සිදුරක් කියන එක. හරි. දැන් හිතලා අපි දන්නවා මේ සිදුර අපේ එන්න ඕනේ මේ ලොකු පෙට්ටියේ මැද්ද. හරි. එතකොට මම කරන්නේ මට ඒක මේ මැද්දට දාගන්න මම කරන්නේ shift ඔබලා පෙට්ටි දෙකම සිලෙක්ට් කරලා දැන් එක පෙට්ටියක් සිලෙක්ට් කරලා shift ඔබාගෙන මම අනිත් පෙට්ටියත් ඔබ ක්ලික් කරනවා. එතකොට මට පෙට්ටි දෙකම සිලෙක්ට් වෙනවා. පෙට්ටි දෙකම සිලෙක්ට් වුණාට පස්සේ මෙන්න මෙතන දකුණු අත පැත්තේ ඔයගොල්ලන්ට පේනවා align කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පෙට්ටි දෙක එකිනෙකනාට සාපේක්ෂව මේ දෙන්නගේ පිහිටීම අපිට වෙනස් කරන්න පුළුවන් මේ align කියන ඔප්ෂන් එකට ගිහිල්ලා. හරි. එතකොට මේ මෙතන එන ඔප්ෂන් වලින් මෙන්න මේක ක්ලික් කළාම වෙන්නේ මේ පෙට්ටි දෙක මේ අක්ෂය ඔස්සේ සමපාත වෙනවා. ඊට අමතරව මම මෙන්න මේ මැද ඩොට් එක ක්ලික් කළාම ආයේ මේ දිග අක්ෂය ඔස්සේ මේ දෙක සමපාත වුණා. හරි. මම දන්නවා පෙට්ටි දෙකේ උස සමානයි. එතකොට මේ දෙක එකම ප්ලේන් එකේ ඇඳලා තියෙන හින්දා මේ දෙක මෙන්න මේ අක්ෂය ඔස්සේ මේ දෙන්න කොහොමද සම්පාත වෙලා තියෙන්නේ. මම ඉතුරු අක්ෂ දෙක ඔස්සේ සම්පාත කරපු එක තමයි කළේ. දැන් මම දන්නවා මම ගාව තියෙනවා ලොකු පෙට්ටිය තියෙනවා. ඊට අමතරව මම පොඩි පෙට්ටියෙන් නිරූපණය කරන්නේ හෝල් එකක් කියන එක මම ඩිෆයින් කළා. දැන් මේ දෙක එක මත එක තියෙනවා. ආයේ මම මෙන්න මේ විදිහට පෙට්ටි දෙකම සිලෙක්ට් කරලා මට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ group කියන බටන් එක ඔබන්න. ඒකේ බුහම එයා ලොකු පෙට්ටියෙන් පොඩි පෙට්ටිය කපලා අයින් කරගන්න. පැහැදිලි? දැන් නිකන් අපි හිතුවොත් මේ තියෙන ගෙදර වටේ බිත්ති හතර වගේ. ඔයගොල්ලන්ට ওই විදිහට පොඩි පෙට්ටි දෙකක් දාලා මෙතන කාමරයක් එක ගිහ හදා ගන්නත් පුළුවන්. හරි? මම දැනට මෙන්න මේ විදිහට තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට මං ගාව තියෙනවා ගෙදර බිත්ති හතර. හරි. දැන් අපි මේ ගෙදරට දොරක් දාන්න ඕනේ. දොර දාන්න මම ආයෙ පෙට්ටියක් අදිනවා. හරි. දැන් මේකේ උස තිබ්බ කීයද? මිලිමීටර් 20. දැන් එතකොට අපි දොරක් මිලිමීටර් 20ක් උස වෙලා හරියන්නේ නැහැ. හරි. මම දොර ගන්නවා. දොරේ උස ගන්නවා මිලිමීටර් 10ක්. හරි. ඊට අමතරව
මම ගන්නවා දොරේ පළල මිලිමීටර් 7ක් කියලා ගන්න. හරි. ඊට පස්සේ මම ආයෙ ඩිෆයින් කරනවා මෙයා සිදුරක් කියන එක. කියලා මම මේක මෙන්න මේ බිත්තිය මැද්දෙන් දාන්න. දැන් ඔයගොල්ලෝ පේනවා මේක තියෙන මේ බිත්තිය හරහා ගියේ. හරි. මම මේ පැත්තෙන් බලාගෙන දැන් මම මේ මවුස් එකේ රයිට් ක්ලික් බටන් එක ඔබාගෙන තමයි මම මේ 3D මොඩල් එක කරකවන ඒවා කරන්නේ. හරි. එතකොට මම මෙන්න මේ පැත්තෙන් බලාගෙන හරියට ප්ලේස් කරගන්න මගේ දොර කොතනද තියෙන්න ඕනේ. එතකොට හරි. ඔන්න ඔය විදිහට දොර තියෙනවා කියලා අරගෙන මම මේ දෙකම සිලෙක්ට් කරලා ආයි ගෲප් කරනවා. ඔන්න එතකොට අපේ ගෙදර දොර අර තිබ්බ බිත්ති හතරෙන් එක බිත්තියක් කැපුණා. හරි. ඊට අමතරව මම හිතනවා මම මේ ගෙදරට ජනෙල් දෙකකුත් දාන්න. ජනෙල් දෙකක් දාන්න. හරි. ජනෙල් දෙකක් දාන්න නම් මම ආයේ පෙට්ටියක් ගත්තා. ජනෙල්ලේ අපි හිතමු පළල එන්නේ 10ක් කියලා. 10 නේ අපි 12 14ක් විතර දාමුකෝ පළල. හරි. උස අපි දාමු 5ක්. හරි. දැන් එතකොට ආයෙ මම ඩිෆයින් කරනවා මේක හිලක් සිදුරක් තමයි මේකෙන් නියෝජනය වෙන්නේ කියලා. ආයෙ මම මෙන්න මේ සිදුර මේ බිත්තිය හරහා තියාගන්න ඕනේ. මොකද එතකොට තමයි මේකේ බිත්තිය කපාගෙන කොටුව ඇඳෙන්නේ. දැන් වැරදිලා හරි මම මෙන්න මේක මම ඒක පෙන්නන්නම් එහෙම තිබ්බොත් මොකද වෙන්නේ කියලා අපි දැනට මතක තියාගන්න මම මේ සිදුර මේ බිත්තිය හරහාම දාන්න. හරි. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ කොටුවෙන් මම ඉස්සෙල්ලා ගියේ මේ කියුබ් එකේ මෙන්න මේ ෆේස් එක ක්ලික් කරාම එයා මට මේ මෙන්න මේ රයිට් කියන ෆේස් එකේ ඉඳන් කෙලින් බලද්දි පේන විදියට අපේ සෙටින් එක හදන්න. ඒක සරලව අපිට හදාගන්න පුළුවන් මවුස් එකෙන් කරකව ඉන්න. මෙහෙම බලාගෙන මම මේ ජනෙල්ලේ එන්න ඕනේ කොතනද කියලා තීරණය කරනවා. මෙන්න මේ ඊතලින් අල්ලගත්තාම මට මම ඇඳපු සර්ෆේස් එකෙන් උඩට ජනෙල්ල ගන්න පුළුවන්. මම හිතනවා හරි මෙතන තමයි මගේ ජනෙල්ල එන්න ඕනේ. තව පොඩ්ඩක් ලොකු කරන්න ඕන හින්දා මම මේ කෙළවරෙන් අල්ලලා අදිනවා. දාමු එක අපි මේක තව පොඩ්ඩක් දික් කරමු 17ක් කියලා දාන්න. හරි. දැන් ඊට පස්සේ මම ආයේ මේ දෙක සිලෙක්ට් කරලා ගෲප් කළාම අපේ ජනෙල කැපෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන අපි දොරක් කැපුවා, ජනෙල කැපුවා, බිත්ති හතර හදාගත්තා. දැන් මම මේ පැත්තෙන් ජනෙලයක් දාද්දි මම පෙන්නන්න අපි අර කොටුව ෆුල් බිත්තිය throughම ගෙනිච්ච නැත්තම් මොකද්ද වෙන්නේ? දැන් මේ වගේ සිදුරකට අපි කියනවා ඩිසයින් එක through wall එකක් කියලා. දැන් මේක අපේ කට් එක අපි මේ බිත්තිය through ගිහිල්ලා තියෙන නිසා through wall එකක් කියලා කියනවා. හරි. මට කෙලින්ම හෝල් එකක් කියලාම බොක්ස් එක අඳින්නත් පුළුවන්. මෙතන මාරු කර කර ඉන්න නැතුව දැන් මම දෙවෙනි ඔප්ෂන් එක එහෙම ගන්නවා ඔයගොල්ලන්ට ලේසි වෙන්න බලන්න ලේසි වෙන්න. එතකොට මේ ජනෙල්ලේ පළල අපි දාමු 7ක් කියලා. පොඩි බිත්තියට අපි පොඩි ජනෙල්ලක් දාමු. උසක් දාන 7ක් කියලා. හරි. ඊට පස්සේ මම පැත්තෙන් බලාගෙන මෙයාව පොසිෂන් කරනවා. හරි. ඊට පස්සේ මම උඩින් බලාගෙන මම ගන්නවා මේක එළියට. දැන් මම කියවනේ මේක හරියටම මේ ෆුල් බිත්තියෙන් දෙපැත්තට යන්න ඕනේ කියලා. එහෙම ගියේ නැත්තම් මොකද වෙන්නේ කියලා තමයි බලන්න. හරි. දැන් ඔයගොල්ලෝ පේනවා. දැන් මේක මුළු බිත්තිය හරහාම ගිහිල්ලා නැහැ. හරි. බිත්තියෙන් කොටසක් හරහා විතරයි ගිහිල්ලා තියෙන්නේ. හරි. අපි මෙහෙම තියලා බලමු. දැන් අපි මේ දෙකම සිලෙක්ට් කරලා කට් එකක් දාන්න. ඔයගොල්ලෝ පේනවා මේ හැදිච්ච සිදුර මුළු බිත්තිය හරහාම ගියේ නැහැ. දැන් ජනේලයක් වුණාම ගෙදරින් එළිය පේන්නේ නැහැ. දැන් හැබැයි මේක අපිට පේන්නේ. ඒ මොකද අපි මේ බිත්තිය ෆුල් බිත්තිය හරහාම අපේ ඩිසයින් එක කළේ නැති හින්දා. මෙන්න මේ වගේ සිදුරකට අපි කියනවා බ්ලයින්ඩ් හෝල් එකක්. හරි. හැබැයි අපිට මේක නෙමෙයි ඕනේ. මට ඕනේ through hole එක. ඒතර through hole එක ගන්න මම control එකයි z එකයි ඔබලා ආයේ කලින් ස්ටේට් එකට roll back කරනවා මේක. ඊට පස්සේ උඩින් බලාගෙන මෙයාව full බිත්තිය දෙපැත්තෙම සිදුරට අපි මාක් කරපු මේ කොටුව තියෙන විදිහට හදලා දෙකම සිලෙක්ට් කරලා group කරනවා. දැන් එතකොට ආයේ අපිට තියෙනවා තව ජනෙල. හරි. දැන් අපි වහලයක් දාමු. වහලේ දාන්නේ කොහොමද? මම ගන්නවා මෙන්න මේ වගේ
වහල මේ වහලේ ඔයගොල්ලන්ට වෙනින් කැමති වහලයක් ගන්න පුළුවන්. එතකොට මම ගත්ත එක වැරදි. මම කියන්න ඇයි කියලා එහෙම. දැන් අපි මේක වහලයක් ගමු. දැන් වහලේ ගත්තාම ඔයගොල්ලන්ට පේනවා දැන් වහලේ තියෙන පොළොව මට්ටම. දැන් පොඩ ප්‍රශ්නයක් අපිට වහලේ තියෙන්නෝනේ මේ බිත්ති වලට උඩින්. එතන පොඩි ප්‍රශ්නයක් අපිට එනවා. එතකොට දැන් අපිට මේක මෙහෙම උස්සලා දැන් මම මේ පැත්තෙන් බලුවාම මට මේක නිකම් උස්සලා දාන්න බෑ. ඒ නිසා මම මේ ඊතලය අල්ලලා උස්සනවා. හැබැයි මට හරියටම වහලේ බිත්තිය උඩද තියෙන්නේ කියලා කියන්න බෑ. හරි. ඒක මට බලා ගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ ටින්ක කැට් කියන එකේ මට ඊට වඩා සරල ඔප්ෂන් එකක් දෙනවා. මේ මට රෙෆරන්ස් ජියෝමෙට්‍රියක් අඳින්න. අපි ඒකට කියන්නේ රෙෆරන්ස් ජියෝමෙට්‍රියක් අඳිනවා. හරි. එතන මම මේක ඇඳපු එක ඩිලීට් කරලා මම කරන්නේ මෙන්න මේකේ මට මේ වහලේ මේ බිත්තිය මෙන්න මේ සර්ෆේස් එක උඩ තමයි අපේ වහලේ ඇඳෙන්න ඕනේ. හරි. මම එතකොට මෙන්න මෙතන ග්‍රිඩ් එක ක්ලික් කරලා වර්ක් ප්ලේන් ටූල් එක ක්ලික් කරලා මම ගෙනාවම එයා මගෙන් අහනවා කොතන සර්ෆේස් එකට සාපේක්ෂවද අපේ ඊළඟ ඩ්‍රොයින් එක අඳින්න ඕනේ. මම එතකොට මට ඕන මේ බිත්තියට සාපේක්ෂව අඳින්න පුළුවන්. මම සිලෙක්ට් කරන්නේ මේ බිත්තිවල උඩ කියන ලෙවල් එක. හරි. දැන් ඔයගොල්ලන්ට මේ කරකවල බලවම පේනවා දැන් අපේ ඉස්සලා වර්ක් ප්ලේන් එකේ යට තිබ්බේ දැන් වර්ක් ප්ලේන් එකේ තියෙන මේ බිත්ති උඩ. හරි. දැන් මම අන්න එහෙම වර්ක් ප්ලේන් එකේ පොසිෂන් එක වෙනස් කරලා මම ගන්නවා කොළ පාට වහලයක්. දැන් ගත්තාම පේනවා මගේ වහලේ තියෙන බිත්තිය මට්ටමෙන්. හරි. දැන් ලේසි මට වහලේ අඳින්න. එතකොට මම කන්නේ මේක උඩින් බලා ගන්නවා. උඩින් බලාගෙන මම මුලින්ම මේ වහලේ ප්ලේස් කරගන්නවා ගෙට උඩින්. ඊට පස්සේ මේ කෙළවරෙන් අල්ලලා නැද්දාම මට වහලේ මුළු බිත්ති හතරටම බැහැෙන විදිහට දාන්න පුළුවන්. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ගෙවල් වල වහල මෙහෙම නෙමෙයි තියෙන්නේ. වහල ගෙදරින් පොඩක් එළියට පැනලා තියෙනවා. හරි එහෙනම් මම මේ අඳපෙක පොඩ්ඩක් වැරදි. හරි. මගේ වහලේ නම් තව ටිකක් ලොකු වෙන්න ඕන. මම වහලේ තව පොඩ්ඩක් ලොකු කරනවා. දැන් ප්‍රශ්නේ මේ වහලේ බැලන්ස් නැහැ නේ. දැන් අපේ වෙලාවට මේ පැත්තෙන් බැලුවාම හරියට බැලන්ස් වගේ පේනවා. එහා පැත්තෙන් බලමු. එහා පැත්තෙන් බැලුවත් අපිට බැලන්ස් වගේ පේනවා. හැබැයි ඒ වුණාට හිතන්නකෝ දැන් මේක වහලේ ඔන්න ඔහොම තිබ්බා කියලා. දැන් කැතයි. අපිට එතකොට මේක හරියට අලයින් කරගන්න ඕනේ. මම දැන් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අලයින් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මෙතන තියෙන අලයින් ටූල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වහලේ අලයින් කරගන්න. එතකොට මම අලයින් කරන්න ඕනේ මේ උඩින් පේනකොට මේ දෙන්න සෙන්ටර් වෙන්නයි මෙන්න මේ විදිහට සෙන්ටර් වෙන්න. දැන් මම අන්න ඒ බටන් දෙක ක්ලික් කරාට පස්සේ මගේ වහලේ හරියටම සෙන්ටර් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙතන මේ ගේ ඩිසයින් කරන්න. මේක මීට වඩා ගොඩක් කම්ප්ලෙක්ස් ඩිසයින් එකක් කරන්න පුළුවන් ඕගොල්ලොන්ගේ පරිකල්පන හැකියාව මත. හරි. මම මේ කලේ ඕගොල්ලන්ට සරලව මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක උගන්වන්න පුළුවන් වෙන්න එක උදාහරණයක් ගත්තා. හරි. මේක අපේ හවුස් එකනේ. මම මෙතනින් මට නම් කරගන්න පුළුවන් මගේ ප්‍රොජෙක්ට් එක ඊළඟ දවසක ආවම බලා ගන්න පුළුවන් වෙන. අපි තව උදාහරණයක් ගමු. අපි අඳිමු මෙතන මේ create new 3D design වල create new කියන එක ඔබලා අපි අඳිනවා ස්පැනර් එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති ස්පැනර් જાති එක එකක් තියෙනවා. wrenches જાති එක එකක් තියෙනවා. අපි එක wrench එකක් අඳිනවා. තියෙන S wrench කියලා જાතියක් තියෙනවා. combination wrench කියලා තියෙනවා. මම අඳින්න හදන්නේ combination wrench එක. ඒතකොට combination wrench එක මම ඔයගොල්ලන්ට පෙන්නුවා. මෙන්න මේ වගේ දෙයකට තමයි අපි combination wrench එකක් කියන්නේ. ඔයගොල්ලෝගේ ගෙවල් වල තියෙන ඔයගොල්ලෝ දැකලා තියෙන. දැන් මම මේ වගේ එකක් අඳින්න හදන්නේ අපේ ටින්ක කැඩ් එකේ. හරි. දැන් අපි පොඩ්ඩක් අපිට අදහසක් තියෙන හින්දා අපි පොඩ්ඩක් වේගෙන් ඇඳගෙන යමු. අපේ වෙලාවත් ඉතුරු කරගන්න ඕන නිසා. හරි. මම මෙතනින් සිලින්ඩර් එකක් අරගෙන දාගත්තා. දාගෙන සිලින්ඩර් එකේ දිග පළල 20යි 20යි කියලා හිතන්න. උස මෙච්චර උසක් මට ඕනේ නැහැ. මම උස ගන්න මිලිමීටර් 5යි කියලා. හරි. දැන් එතකොට මම මේ යන්නේ රින්ච් එකේ මෙන්න මේ කැල්ල අඳින්න හදන්න. හරි. එතකොට
මේක මැද්දේ කැපෙන්න ඕනේ අපේ හෙක්සගනල් බෝල්ට් එකක් අල්ලන්න පුළුවන් විදිහේ හැඩයක් මේකේ කැපෙන්න ඕනේ. අන්න එතකොට මට පොලිගන් එකක් අඳින්න පුළුවන්. මෙන්න මෙතන තියෙන ෂේප් එක භාවිතා කරලා. ඒ පොලිගන් ෂේප් එකේ ප්‍රොපර්ටිස් වලට ගියාම වෙනවා අපිට සයිඩ්ස් ගන්න. එතකොට ඔයගොල්ලෝ මේකේ සයිඩ් ගන්න වැඩි කරාදී ඔයගොල්ලෝ පේනවා මේකේ තියෙන පාද ගන්න වැඩි වෙනවා. හරි? මට 10 වාගේ යන්න පුළුවන්. හැබැයි මම දැනට ගන්න පාද 8ක් තියෙන පොලිගන් එකක්. මේකේ උසත් මට 5ක් තිබ්බනම් හරි. හරි? ඊට පස්සේ මේකේ මම උඩින් බලාගෙන සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේක ලොකු වැඩි. එතකොට දැන් මම මෙතනින් අල්ලලා මේක පහත් කාලේ ඔයගොල්ලෝ පේනවා මේ පොලිගන් එකේ එක එක කියන්නේ සමමිතික ගතිය නැති වෙලා යන්න පුළුවන්. අන්න එහෙම නොවි අපි මේක සමමිතික බව රඳවාගෙන පොඩි කරන්න පුළුවන් අපිට. ඔයගොල්ලෝ කීබෝඩ් එකේ shift button එක ඔබාගෙන පොඩි කළාම සමමිතික බව රැඳෙනවා. හරි. මම මේකේ හෝල් එකක් කපන්න යන්නේ. එතකොට මම ඊට පස්සේ කරන්නේ අපේ සිලින්ඩර් එක තියෙන 20යි 20යි අපි පොලිගන් එක දාමු 16යි 16 දාමු. දාලා මම මේ දෙක සිලෙක්ට් කරලා අලයින් කරනවා සෙන්ටර් එක. හරි. ඊට පස්සේ මම මේ දෙක සිලෙක්ට් කරලා ගෲප් කළාම අපේ පොලිගන් එක දිග මදි. හරි. මම මේකේ උස තව පොඩ වැඩි කරනවා. මේක උස අඩු වෙලා උස පොඩක් වැඩි කරලා මම මේ දෙක අලයින් කරනවා. හරි. ඊට පස්සේ මේ දෙක සිලෙක්ට් කරලා ගෲප් කළාම අපිට කම්බිනේෂන් රින්ච් එකේ අර පිටිපස්සේ නට් එකක් ඔයගොල්ලෝ අල්ලද්දී මේ මෙතන මේන පාර්ට් එක අපිට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මම රින්ච් එකේ හැන්ඩල් එක ඩිසයින් කරනවා. ඒක මම හිතනවා මේකේ පළල අපි දාමු 10ක් කියලා. දිග දාමු 50ක් කියලා. හරි. උස අපි දැන් මේ 5යි කියලා කරකවලා මම මේකේ උස හදනවා මිලිමීටර් 5ක්. හරි. ඊට පස්සේ උඩින් බලාගෙන මම මේක පොසිෂන් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ දෙක සිලෙක්ට් කරලා ආයේ අලයින් වලින් මේ දෙන්න සෙන්ටර් කරනවා. දැන් ඔයගොල්ලෝ පේනවා මේ හැන්ඩල් එක වෙන පාර්ට් එකක් විතර තියෙනවා. මේ රෙන්ච් එකේ උඩ කැල්ල වෙන පාර්ට් එකක් විතර තියෙනවා. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ විදියට ඔයගොල්ලෝ සේව් කරලා print කළොත් ඔයගොල්ලෝගේ මේ print වෙන පාර්ට් එකේ quality එක අවුල් වෙනවා. මොකද එයා machine එක හදන්නේ මේක පාර්ට් දෙකක් විදියට print කරන්න. හැබැයි අපි ඒක අයින් කරන්න තමයි අපි මෙතන මේ group කියලා option එකක් තියෙන්නේ. ඒක කළාම මේ දෙකම එක පාර්ට් එකක් විතර එනවා. එතකොට 3D print එක දන්නවා මේ දෙකම එක පාර්ට් එකක්. මම මේ දෙකම එකම විදියට තමයි print කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝගේ පාර්ට් එකේ හයිය වැඩි. එතකොට අපේ මේ ඩිසයින් එකේ අන්තිම කෑල්ල අපි කරන්න හදන්නේ මේ ඉස්සරහා කෑල්ල හදන එක. එතකොට ඒකට මම ආයේ සිලින්ඩරයක් අරගෙන මේකේ උස මම හිතනවා 5ක් කියලා. හරි. අලයින් කරගන්න ඕනේ මට සෙන්ටර් වෙන්න. මොකද නැත්තම් මේකේ සම්මිතික භාවය යනවා. එතකොට හයිය අඩු වෙනවා. ඊට පස්සේ මම මේ දෙක සිලෙක්ට් කරලා මේ දෙන්න එක ගෲප් එකක් කියලා කියනවා. ඊට පස්සේ දැන් මේකේ කට කැපෙන්න ඕනේ. අපිට නට්ටයක් අල්ලන්න පුළුවන්. ඒක කරන්න මම ආයේ මේ පොලිගන් ටූල් එක පාවිච්චි කරලා සයිඩ්ස් 6යි මම මේකේ දිග පොඩක් වැඩි කරනවා. හරි. වැඩි එච්චර වැඩි අපි 30ක් කියලා ගමු. අරගෙන මම මෙයා ප්ලේස් කරලා බලනවා. පොඩ්ඩක් ලොකු වැඩි. ඒ නිසා මට මේකේ පළල පොඩක් අඩු කරන්න වෙනවා. අපි පළල 14ක් කියලා දාමු. තාම පළල වැඩි. පළල 10ක් කියලා දාමු.
ඊට පස්සේ ආයෙ මම මේ දෙක සෙන්ටර් කරගන්නවා. හරි. මම ඩිෆයින් කරන මෙයා හෝල් එකක් කියලා. මේ දෙක ගෲප් කළාම අපේ රේන්ජ් එක හැදෙනවා. මීට අමතරව ඔයගොල්ලන්ට ඕන ඔයගොල්ලෝගේ නම මේකට එන්ග්‍රේව් ගන්න අපිට ඒකත් ගන්න පුළුවන්. ඒක කරන්න අපිට මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ටෙක්ස්ට් කියලා. ඒක කරන්නේ කොහොමද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ වර්ක් ප්ලේන් එක අපි මාරු කරනවා මේ ටූල් එකේ උඩ සර්ෆේස් එකට. ඊට පස්සේ මම මේ ටෙක්ස්ට් එකක් අරගෙන මේක දානවා. දාලා මම මේක කරකව ගන්න ඕනේ. sorry. මම අංශක 90කට කරකව ගන්නවා. මේ මෙතන ඔයගොල්ලෝ පේනවා මේ තියෙනවා පොඩි ඊතලයක් නැවිච්ච ඊතලයක්. ඒකෙන් අල්ලලා ඔයගොල්ලෝ පුළුවන් ඔයගොල්ලෝ ටෙක්ස්ට් එක කරකවන්න. හැමතිස්සෙම මේ 3D අවකාශය ඔයගොල්ලෝ වැඩ කරද්දී මතක තියාගන්න ඕනේ දේ තමයි ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් බලාගෙන ඔය කරකවන ඒවා කරන්න හදුවොත් ඒක කරගන්නේ 3D. එතකොට ඔයගොල්ලන්ට හිතන පැත්තට නෙමෙයි කරගන්නේ. මට ඉස්සෙල්ලා උනේ ඒක. එතකොට ඔයගොල්ලෝ හැමතිස්සෙම ඔයගොල්ලන්ට කරකවන්න ඕන සර්ෆේස් එකට උඩින් බලාගෙන තමයි ඔය කරන මේ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්නවා. මම ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් කියන තැන ඔයගොල්ලන්ට දාන්න ඕන වචනේ දාන්න පුළුවන්. අපි දාමු bionic B කියලා. ඔයගොල්ලන්ට මේ අද සෙමිනාර් එක කරන්න මූලිකත්වය අරගෙන කටයුතු කරන ලංකාවෙන් මූලිකත්වය අරන් කටයුතු කරන්න මේගොල්ලෝ. එතකොට අපි මෙන්න මේ bionic B කියන නම එන්ග්‍රේව් කරන්න හදන්නේ අපේ ටූල් එක. මේ දෙක සිලෙක්ට් කරලා මම ආයෙ මේක ලයින් කරගන්න. මොකද මම හැමදේසෙම සම්මිතිකත්වය තියන්න try කරනවා. කරලා මම ඩිෆයින් කරනවා මෙයා හෝල් එකක් කියලා. ඊට පස්සේ පැත්තෙන් බලාගෙන එයා මම දැන් මම මෙයා through wall දාන්නේ. through wall දැම්මොත් මේකේ හිලක් හැදෙනවා. අපේ රේන්ජ් එකේ හයි අඩුව. ඒ නිසා අපිට ඕනේ මේ නම එන්ග්‍රේව් කරන්න විතරයි. ඒ නිසා මම පොඩි ප්‍රමාණයක් මෙයාව ගිල්ලවලා අපේ ටූල් එක ඇතුලේ මම ඒ දෙන්නව group එකක් කරනවා. එතකොට ඔයගොල්ලෝ පේනවා bionic B කියන නම අපේ ටූල් එකට එන්ග්‍රේව් වුණා. ඔය වගේ ඔයගොල්ලෝ ගොඩාක් දේවල් මේ software එක භාවිත කරලා කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට CAD වලට අදහසක් ගන්න පටන් ගන්න තැනකට ආරම්භයක් ගන්න ඉතා හොඳ software. හරි. මම ඔයගොල්ලෝ පෙන්නන්නම් තව මේක භාවිතයෙන් මම කරපු පොඩි ඩිසයින් එක. ලොකු අමාරුවක් නෑ. මේක ඉතා සරලව කරගන්න පුළුවන්. මේ ඩිසයින් එකේ තියෙන්නේ අර අපි ඇඳ වගේම ගයක්. ගේට අමතරව කඳු ගස් මේවා මම ඇඳලා නෙමෙයි මේවා මේ ලයිබ්‍රරි එකේ එනවා. මම නිකන් අරගෙන drag and drop විදියට මට මේකට පාවිච්චි කරන්න පුළුවන් ප්ලේන් එක. ඒ වගේ ඔයගොල්ලන්ට එක එක සිනාරියෝස් 3D ඉතා පහසුවෙන් මේ software එකේ මේ අඳින්න පුළුවන්. එතකොට දැන් අපි අඳින කැල්ල හරි. දැන් අපි කිව්වා මෙහෙම අඳින 3D අඳින ඩිසයින් එක අපිට පුළුවන් 3D print එකට input එකක් දීලා print කරගන්න. අපි බලමු දැන් ඒක කරන්නේ කොහොමද. දැන් උදාහරණයක් විදිහට අපි ඩිසයින් කරපු මේ combination range එක අපි 3D print එකකට දානවා නම් අපි මුලින්ම මේ අපේ 3D design එක අපි download කරගන්න ඕනේ අපේ computer එකේ. එතකොට මම දැන් කළා වගේ අපේ මේ design එක click කරලා අපි මේ එන page එකේ මෙන්න මෙතන මේ download කියන button එක click කළාම ඔයගොල්ලන්ට කියවුවම තේරෙනවා මෙතන download this model as an STL file if you want to use external services or 3D printers. right? ඔයගොල්ලෝ එතකොට මේ STL file එකක් විදිහට මේක download කරගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ වෙන මෙතන මගේ download වුණා මෙන්න මේ ෆයිල් එක 3D print එකකට ඉන්පුට් එකක් විදිහට දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේ අපි ඩිසයින් කරපු පාර්ට් එක 3D print කරගන්න. ඊට අමතරව ඔයගොල්ලෝ පේනවා download for laser cut. මේ 3D printing විතරක් නෙවෙයි මේකේ තියෙනවා තව ගොඩාක් තාක්ෂණ තියෙනවා. laser cutting කියන තාක්ෂණයෙන් කපන්න ඕන ඩිසයින් එකක් ඔයගොල්ලෝ ඇඳගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒක .svg ෆයිල් එකක් විදිහට download කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තමයි ඔයගොල්ලන්ට Tinkercad වලට ආරම්භයක් ගන්න ඉතා හොඳ ආරම්භයක් ගන්න අවශ්‍ය දැනුම තමයි අපි සැපයුවේ. එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා මේ YouTube එකේ ඔයගොල්ලන්ට පුළුවන් සරලව මේ ටියුටෝරියල්ස් හොයන්න කියලා. හරි? එතකොට අපි ගැහුවොත් Tinkercad tutorials කියලා
මම මෙතන YouTube එකේ search කළා Tinkercad tutorials for beginners කියලා. කළාම එනවා tutorials videos ගොඩාක් තියෙනවා ඔයගොල්ලන්ට Tinkercad එකෙන් එක එක design එක එක geometries ඇඳපුවා ගැන පැහැදිලි කරනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට YouTube පාවිච්චි කරලා මේකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි අපි Tinkercad ගැන කතා කරන්නේ. ඊට අමතරව මම ඔයගොල්ලන්ට SolidWorks ගැනත් අපි කතා කරන්නම් කියලා. එතකොට SolidWorks ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති sorry මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත ඉන්ටර්නෙට් එකෙන් මම ඩවුන්ලෝඩ් කරගත්ත SolidWorks ෆයිල්. හරි. එතකොට මේකේ මේ මම මේක මම ඩිසයින් කරපුවා නෙමෙයි මම මේක ඉන්ටර්නෙට් එකේ තියෙන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තා. එතකොට මේකේ ඔයගොල්ලෝ පේනවා Army Jeep එක මොඩල් කරලා තියෙනවා. දැන් මේ වගේ Army Jeep එකක් ඔයගොල්ලෝ Tinkercad එකේ මොඩල් කරන්න ගියාම ඒක ඔයගොල්ලන්ට ඉතා අපහසු නෙමෙයි කරන්න අමාරු කාර්යයක්. කරන්න බැරි වගේ ලෙවල් එකේ කාර්යයක්. අන්න ඒ වගේ වැඩකට sophisticated designs වලට ඔයගොල්ලන්ට පුළුවන් SolidWorks හරි CATIA හරි AutoCAD හරියන්නේ ගොඩක් වෙලාවට මේ වගේ ඩිසයින් වලට නෙමෙයි AutoCAD හරියන්නේ ගෙවල් සහ බිල්ඩින්ග්ස් ඩිසයින් කරන්න. එතකොට SolidWorks CATIA වගේ softwares වලින් ඔයගොල්ලන්ට ඉතා සරලව මේ වගේ හොඳ කම්ප්ලෙක්ස් ඩිසයින් එකක් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ හිතනවා ඇති දැන් මේ වගේ ඩිසයින් අපි අඳිනවා කියලා දැන් මම ඔයගොල්ලන්ට කියනවා. ඔයගොල්ලෝ ඒක පිළිගන්න. හැබැයි මේ වගේ දේවල් ඇත්තට පාවිච්චි වෙනවා. ඔව් පාවිච්චි වෙනවා. මට ඔයගොල්ලන්ට ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මම මොරටුව කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ අපි මේ සෙෂන් එක පටන් ගන්නකොට කිව්වා වගේ අපි කළා අපි හැදුවා ෆෝමියුලා ස්ටුඩන්ට් කැටගරි කාර් එක. ඒ කාර් එකේ නම අපි ඒ හදපු කාර් එකේ නම ටීම් එකේ නම තමයි ටීම් ෂාක් රේසින් කියලා තියෙන්නේ. මේ මම ඉන්නේ ඒකේ page එකේ Facebook page එකේ. එතකොට මේක තමයි අපි හදපු කාර් එක. ඕගොල්ලන්ට මේ පේන කාර් එක හදන්න කලින් මේ තියෙන අපි හදලා අපි එලවගෙන ගිය කාර් එක. එතකොට මේ කාර් එක හදන්න කලින් අපි මේකේ සිස්ටම්ස් බෙදාගෙන අපේ යාළුවෝ ටික ටීම් එකේ හිටපු කට්ටිය අපි මේ සිස්ටම් හැම එකක්ම අපි මුලින්ම mathematical equations අරගෙන අපි ඩිසයින් කරනවා. අපි ගණන් හදලා බලනවා. හරි. මම කලේ කාර් එකේ බ්‍රේක් සිස්ටම් එක. එතකොට බ්‍රේක් සිස්ටම් එක නම් හරි මම බලනවා කාර් එකේ බර කීයද. තව බ්‍රේක් සිස්ටම් එකට අදාළ ගොඩාක් තියරි තියෙනවා. ඒව අරගෙන මම බලනවා මේකේ කාර් එකේ බ්‍රේක් එක වදින්න නම් මේකේ මොනවද දෙන්න ඕනේ බ්‍රේක් ෆෝසස් අපි කොච්චර තදට මේ පෙඩල් එක පා ගන්න ඕනේ. අන්න එහෙම බේසික් කැල්කියුලේෂන් කරලා අපි ඊට පස්සේ පටන් ගන්නවා SolidWorks මොඩල් එකක් අඳින්න. අපි අඳිනවා අපේ කාර් එකේ මගේ සිස්ටම් එක මම අඳිනවා. අඳලා ඒ වගේ මගේ ඉතුරු යාළුවෝ ටික ඒගොල්ලෝ බාරගත්ත සිස්ටම්ස් වෙන වෙනම ඩිසයින් කරලා අඳිනවා. ඇඳලා අපි ඔක්කොම එකතු කරලා මෙන්න මේ කාර් එකම අපි SolidWorks වලට ඇඳලා අපි බලනවා මේ අපි හදපු ඩිසයින් ඉතුරු අයගේවත් එක්ක ගැලපෙනවා. නැත්තම් දැන් මගේ බ්‍රේක් සිස්ටම් එක දැම්මම ස්ටියරින් වීල් එක සෙට් කරන එකට සෙට් කරන්න ඉඩ මදි. ඉඩ මදි නම් අපි ආයේ අපේ සිස්ටම් එක වෙනස් වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් බලලා අන්තිමට අපේ ඩිසයින් එක ෆයිනලයිස් වුණාට පස්සේ තමයි අපි කාර් එක හදන්න පටන් ගන්නේ. නැත්තම් අපි නිකන් කොළවල කැල්කියුලේෂන් එක කරලා කොලේ චිත්‍රය ඇඳලා කාර් එක හදන්න පටන් ගත්තා නම් හදාගෙනදී අපිට තේරෙන්න පුළුවන් මගේ බ්‍රේක් පෙඩල් එක දිග වැඩි. ඩ්‍රයිවර්ට කකුල දාලා පා ගන්න අමාරු. අන්න ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒ වගේ ගොඩාක් අපිට වෙන්න පුළුවන් අපහසුතාව මග අරගෙන ඉතා සංකීර්ණ ඩිසයින් එකට අපිට ඉතා සරල විදිහේ ප්‍රවේශයක් ගන්න හොඳම සහ හොඳම ටූල් එකක් තමයි CAD කියන්නේ. ඒකට පාවිච්චි කරන්න පුළුවන් softwares දෙකක් තමයි මම ඔයගොල්ලෝ පෙන්නන්නේ. එතකොට ඔයගොල්ලන්ට මම පෙන්නන්න පුළුවන් වීඩියෝ එකක්. මේ තියෙන්නේ අපේ කාර්යයේ ජිග් එක කියලා කියන්නේ අපි ඒක අඳින්නේ කාර් එකේ දිග පළල අපි මයින්න පටන් ගන්න කලින්. එතකොට මේ තියෙන්නේ අපි ඒ ජිග් එකේ solid model එකක් ඇඳලා අපි බලනවා මෙන්න මේක තමයි අපි ජිග් එක කියලා හදන්නේ. හරි. මෙන්න මේක හදන්නේ මේකට අපිට මෙච්චර ලෑලි ප්‍රමාණයක් ඕනේ. මෙන්න මේ බඩු ටික ඕනේ. මේවා අපි මෙන්න මේ ගණන් වලින් තමයි සෙට් කරන්නේ කියලා අපි මුලින්ම මේ තියෙන අපි හදපු conceptual design එක. මේ තියෙන අපේ solid model එක. ඊට පස්සේ අපි ඒකෙන් හදාගෙන 2D drawings ඒකෙන් අපි දිග පළලවල් මැනගෙන අපි ඇත්තටම අපේ workshop එකේ අපි මේක කපනවා. අපි ඕන parts වෙන වෙනම කපලා
වීඩියෝ ස්ටක් වුණා අපිට පුළුවන් මේ පාර්ට්ස් වෙන වෙනම කපලා ඊට පස්සේ අපි අපේ solid model එක ඇඳගෙන ඉවරලා ඊට පස්සේ අපි අපේ parts වෙන වෙනම කපලා අපි assembly එකක් විදිහට හදාගෙන අපේ මේ තියෙන අපි අර design එකට අදාළව සියලුම parts ටික වෙන වෙනම කපලා හදලා එකට තියලා ඊට පස්සේ අපේ workshop එකේ අපි ඒ ටික එකතු කරලා jig එක හදනවා අපි මේක හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ driver ලාගේ උස බර හැටියට අපේ කාර් එකේ හදන design එක ගන්න කලින් අපි බලනවා කාර් එකේ දිග පළල මොනවද දෙන්න ඕනේ කියලා. ඒක හදන්න ඕන jig එක හදාගන්න අපේ process එක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ මේකෙන් පේනවා අපි මේ අද ඉගෙන ගත්ත CAD කියන concept එක කොහොමද අපි ඇත්ත ලෝකෙදී පාවිච්චි කරලා තියෙන්නේ. මේ අපි campus එකක project එකක් සඳහා demo එකෙන් අපිට sponsor කළේ. අපි මේ campus එකේ project එකක් සඳහා කරපු part එකක් විතරයි. මීට අමතරව industry එකේ ඕන තරම් මේ ඔගොල්ලෝ අද ඉගෙන ගත්ත CAD කියන method එක computer assisted drawing කියන tool එක ඕන තරම් පාවිච්චි වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ ඉන්වෙන්ටර් කෙනෙක් විදියට Kickstarter එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ CAD කියන concept එක ගැන ඔගොල්ලෝගේ තියෙන දැනුම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අද මේ ඉගෙන ගත්ත ටික ආරම්භයක් විදියට අරගෙන YouTube එකේ search කරලා softwares download කරගෙන try කරලා ඔගොල්ලොන්ට පුළුවන් ඔගොල්ලෝගේ හිතේ තියෙන ඒ ඩිසයින් එක ඉතා හොඳ ප්‍රොඩක්ට් එකක් විදියට ඊළඟ දවසක එළියට දාන්න මේ තාක්ෂණය භාවිතා කරා.